එහෙනම් අපි සූක්ෂම ආර්ථික විද්‍යාව ඉවර කරා. මතකයිනේ. අපි සාර්වාර්ථික විද්‍යාව පටන් ගන්නවා. පැයක් කරලා මම ප්‍රශ්න කීපයක් කරනවා කියලා එදා මම කිව්වනේ. කිව්වනම් කරනවා. ඒක කරනවා. ප්‍රශ්න පත්‍රය ඔයාලා ගාව තියෙනවද 14 15? ඒකේ ප්‍රශ්න දෙකක් තුනක් තමයි කරන්නේ. 2014 15 ප්‍රශ්න පත්‍රේ පහුගිය පේපර් එක තියෙනවද ඔයාලා ගාව? කියන්න චුට්ටක් මට. 14 15 පහුගිය පේපර් එක තියෙනවද? ඔක්කොමල ගාව තියෙද කියන්න මේ නැත්තම් මම ප්‍රශ්නෙත් කියවන්න දෙපේ නෑ නේ. පාස් පේපර්ස් තියෙනවද 14 15? එහෙම. එහෙනම් ටිකක් වෙලා යනවා වැඩේට ප්‍රශ්නෙත් කියවන්න වෙනවා නේද? හරි. කමක් නැහැ අපි පුළුවන් තරම් කරමුකෝ. ටියුට් එක හම්බුණාද? සාර්වාර්ථික විද්‍යාව, ජාතික ආදායම් න්‍යාය සහ භාවිතයන් කියන ටියුට් එක හම්බුණාද? ඒක තියෙනවද? ඔව් ඒක තියෙනවා නේද? හරි. ප්‍රශ්න ගොඩක් අහලා පටන් ගන්න යනවා. right. අපි පටන් ගන්න පැයක් විතර මං පාඩම ටිකක් කරලා අපි ඊට පස්සේ ප්‍රශ්න කතා කරනවා අපි. ආර්ථික විද්‍යාව කොටස් දෙකකට අපි බෙදුවා. ආර්ථික විද්‍යාව එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව, මයික්‍රෝ ආර්ථික විද්‍යාව, දෙවෙනි එක තමයි සාර්ව ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව. අපි මේක තමයි කතා කරේ. දැන් කතා කරන්න තියෙන්නේ මේක. සූක්ෂම ආර්ථික විද්‍යාව කිව්වේ මොකක්ද? ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරනු ලබන තනි ඒකක පිළිබඳව. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ හැසිරීම. පාරිභෝගිකයාගේ හැසිරීම, නිෂ්පාදකයාගේ හැසිරීම ආදී වශයෙන් තනි කුඩා කොටස් පිළිබඳව අධ්‍යයනය කිරීම. මම එදා කිව්වා සූක්ෂම ආර්ථික විද්‍යාවේදී උදාහරණිකුත් කිව්වා. දැන් නුවරඑළියේ ඉන්න තේ වගා කරන එක පුද්ගලයෙක් ගැන නිෂ්පාදකයා ගැන කතා කරනකොට ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. හැබැයි තේ නිෂ්පාදනය පෞසුගිය වසරේ 5%කින් වර්ධනය විය. එතකොට ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය පිළිබඳව තමයි ඒ කතා කරන්නේ. ඒක වැටෙන්නේ සාර්ව ආර්ථික විද්‍යාවට. එතකොට උද්දමනය, ජාතික ආදායම වාගේ සමස්ත ආර්ථික න්‍යායන් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව තමයි කෙටියෙන්ම අපි ආර්ථික විද්‍යාවේ සාර්ව ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. හරි. ඒක පිළිබඳව හැඳින්වීමක් විතරක් අද කරන්නම්. ටියුට් එකේ තියෙන එකමයි කතා කරන්නේ. අර ඒ ලෙවල් වලට කරන්නේ ඔයාලා මේකේ අර ජාතික ආදායම් ගණනය කිරීම වගේ ඒවා වැඩි අපි කරන්නේ නැහැ. අර ප්‍රාථමික ගෙවුම් ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අඩු කරපුවාම දල ජාතික නිෂ්පාදනය මොකක්ද දෙන්නේ? ඒ වගේ ඔයාලා ගණන් වගේක් කරා. ඒ ටික අපි ගැඹුරට මෙහි කරන්නේ නැහැ. න්‍යාය විතරයි කරන්නේ. එතනින් එහාට අපි ISL එකෙන් තමයි මේකේ ගොඩක් ඉදිරියට අරගෙන යන්නේ. සාර්ව ආර්ථික අරමුණු. අපි බලමු සාර්ව ආර්ථික අරමුණු කියන්නේ. සාර්ව ආර්ථික අරමුණු. මේ සාර්ව ආර්ථික විද්‍යාවේ ගොඩක් මට කතා කරන්න තියෙන්නේ. ඔයාලට ප්‍රශ්නයක්වත් අහන්න නෑ ඇත්තටම. මොනවද සාර්ව ආර්ථික අරමුණු කියන්නේ? හරි. දැන් ඔයාලා ඉන්නවා. ආර්ථිකයේ වැඩක් නැහැ. මේ ඉන්නේ ඔයාලානේ. මට කියන්න ඔයාලගේ අරමුණු. ඔයාගේ අරමුණ මොකක්ද? කියන්නකෝ බලන්න මොකක්ද ඔයාලගේ අරමුණ කියලා. පුළුවන් කියන්න. ඔයාලගේ අරමුණ මොකක්ද? අපි චුට්ටක් බලලාම ගොඩනගා ගමු. එතකොට මේක මතක හිටිනවා. සාර්ව ආර්ථික විද්‍යාව පුතේ මගහරින්න එපා. එක දිගට හැමදාම සහභාගී වෙන්න. මොකද මේක වැල වගේ යන එකක්. මොනවද ඔයාලගේ අරමුණ? මොකක්ද ඔයාගේ අරමුණ? කියන්න බලන්න. එතකොට අපිට හොයාගත්ත හැකි ඒ වගේ එකක්ද මේ සාර්ව ආර්ථික අරමුණ කියන්නේ? ඔව්ද? අරමුණක් නැද්ද?
එක්කෙනෙක් කියන්නේ මොකක්ද අරමුණු කියලා. එතකොට ඒ අරමුණු ටිකෙන් අපිට ගොඩනගා ගත්ත හැකි මේ සාර්වාර්ථික අරමුණු කියන්නේ මොකක්ද කියන එක. මොනවද ඔයාලගේ අරමුණු? ඔයාගේ අරමුණ මොකක්ද කියලා අහන්න. නිකන් මට හිතගෙන ඉන්නද වෙන්නේ? කවුරුත් කියන්නේ නැහැ. අරමුණක් නැද්ද? නැත්නම් තාම ටයිප් කරනවා. එකක් දෙකක් කියන්න ගුවන් එකක්. එකක්වත් කියයි බලමු. මට නම් ලියන්න ගියා. ඉතින් මගේ අරමුණු ටික. එකක් කියන්න ඔයාලගේ අරමුණක් මොකක් හරි. මේ විභාගේ පාස් වෙන්න ඕන කියන අරමුණක් නැද්ද අඩුවා? කොහොම නැහැ නේද? හරි. ඔයාලට අරමුණු ඇති මොනවාද? විභාගයේ සමත් වී. කාණ්ඩු. ඉතින් රැකියාවක් ලබා ගැනීම. තාම මොනවද? එක්කෙනෙක්වත් කියනවද අරමුණක්? නැහැ. තාම මොනවද අරමුණු කියන්නේ? විවාහයක් කර ගැනීම. ඒ වගේ මට පේන්නේ නිකන් කවුරු උත්තරයක් දෙන්නේ නැහැ කර ගැනීම. ඊට පස්සේ ව්‍යාපාරයක් පටන් ගැනීම. ආරම්භ කිරීම. මේ වගේ අරමුණු ඇති. තව ඉතින් ලියන්න නම් පුළුවන් ඕන තරම් අරමුණු. හරිද? මෙහෙම දැන් අරමුණු ගොඩාක් අපිට ඕන ලියන්න පුළුවන් ඔයාලා එක එක්කෙනාගේ අරමුණු. කවුරු හරි එක්කෙනෙක්ව ලිව්වද? මැසේජ් එකක් ආවද? නෑ නේ අපි නම් ලියයෝ. කොහොමද කියන්නේ? very good. ඔයාලගේ අරමුණු මං කියවන්නේ අඩු ගන්න. හරිද? එහෙමනම් මෙහෙම අරමුණු ගොඩාක් මේ පුද්ගලයාට තියෙනවා. පුද්ගලයා ගොඩක් ගත්තාම මේ ගොඩක් අයට එක එක අරමුණු තියෙන්න පුළුවන්. මෙයාගේ අරමුණු මේක, මෙයාගේ අරමුණු මේක, ඔය ආදි වශයෙන් එක එක අරමුණු. අවසානයේදී මේ ඔක්කොම දැන් මේ එක කියන පුද්ගලයා විභාගයේ සමත් වෙන්න එක පළවෙනි අරමුණ. ඊට පස්සේ ඒක සමත් වුණාන් පස්සේ තව අරමුණක් එනවා නේ. රැකියාව ලබා ගැනීම දෙවෙනි අරමුණ. දැන් මෙයාගේ අරමුණ එයා විභාගේ දැනටම සමත් වෙලා පළවෙනි අරමුණ එයාගේ රැකියාවක් ලබා ගැනීම. ඊට පස්සේ රැකියාව ලබා ගත්තන් පස්සේ විවාහයක් කරගැනීම. ඒක අරමුණෙන් තෘප්තියටපත් වෙලා නැහැ. ඊට පස්සේ මේ එක එක අරමුණු තව එක එක දිගට යනවා. වැලවගේ. හරිද? කිව්වනේ මොකක් හරි. වෙලා යනවනේ කියන්නේ. ඔව්. හරි. එකකින් තෘප්තියට වෙන්නේ නැහැ. අවසානයේ මේ ඔක්කොම අරමුණු මුදුන්පත් කරගත්තාම අවසානයේට ඔය සමස්ත ජීවිතේම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමස්ත ජීවිතේම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සෞභාග්‍ය. සෞභාග්‍යනේ. මේ සියලු දේම එක එක අරමුණු අවසානයේ මුදුන්පත් කරගත්තාම සමස්තයට බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍ය. මේවා තනි අර සූක්ෂම ආර්ථික විද්‍යාව වගේ අරමුණු. ඒ අරමුණු සියල්ල එකට ගත්තාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ සෞභාග්‍යමත් යුගයක් ළඟා කර ගැනීම. එහෙනම් සාර්වාර්ථික අරමුණත් මේ කියන්නේ ආර්ථිකයක් නම් මේ කියන්නේ ආර්ථිකය නම් මේ ඔයා කියලා හිතන්නකෝ මේ ඔයා මේ එක එක අරමුණු මුදුන්පත් කරගෙන අවසානයේ බලාපොරොත්තු වෙනවා සෞභාග්‍ය කරා ගමන් කරනවා. එහෙනම් ආර්ථිකයක් උත් වෙන්නේ එක එක අරමුණු තියෙනවා. සේවා නියුක්තිය වැඩි කිරීම, සේවා වියුක්තිය අඩු කිරීම, දළදේශීය නිෂ්පාදනය, මූර්ත දළදේශීය නිෂ්පාදනය වර්ධනය කර ඒවා මොනවද කියලා මම හිමීට කියන්නම්. නොකරපු අයට වර්ධනය කර ගැනීම වගේ ආර්ථිකයක විවිධ අරමුණු තියෙනවා. ඒ සියලු අරමුණු මුදුන් පමුණවාගෙන අවසානයේ ආර්ථිකය බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍ය කරා ගමන් කරා. හරිද? එහෙනම් සාර්ව ආර්ථික අරමුණු සෞභාග්‍ය යනු භාග්‍යවන්ත ආඩ්‍යයෙන් පිරුණු සාර්ථක සමාජ තත්ත්වයකි. සෞභාග්‍ය යන්න. එහෙමනම් දැන් ඔයාලා තනි පුද්ගලයෙක් ගත්තාම මෙහෙම තිබ්බා සෞභාග්‍ය කරා යන්න අරමුණු කීපයක්. දැන් ආර්ථිකයක් හැටියට ගත්තාම මේක ආර්ථිකයක් නම් ආර්ථිකය හැටියට ගත්තාම
ආර්ථිකයේ සෞභාග්‍ය කරා යන ගමනේදී ළඟා කරගත යුතු කරුණු ගොඩාක් තියෙනවා. ඒ අතර ප්‍රධාන කීපයක් මම මෙතනින් දාලා තියෙනවා. එකක් තමයි ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. අනිත් එක පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. මම කියවන්න ඔයාගේ ටියුට් එකේ තියෙනවා. ඊළඟ එක තිරසාර ආර්ථික වර්ධනය, ආර්ථික ස්ථායීතාවය සහ ආර්ථික සාධාරණත්වය කියන මේ ප්‍රධාන කාරණා අරමුණු පහ. අරමුණු පහ ප්‍රධාන වශයෙන් තියෙනවා. මොනවද? මේ ඔයා තනි පුද්ගලයෙක් හැටියට මේ වාගේ අරමුණු තිබ්බා වගේ ආර්ථිකයක් හැටියට ගත්තාම ආර්ථිකයක තියෙනවා ළඟා කරගත යුතු ප්‍රධාන කාරණා පහ. තව ගොඩාක් තියෙනවා. මේ ප්‍රධාන ඒවා ටික මම ගත්තේ මේ සාර්වාර්ථික විද්‍යාව කියන එක පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ කාරණා පහ ප්‍රධාන වශයෙන් සමස්තයක් හැටියට ළඟා කරගත්තන් පස්සේ අපි කියනවා ආර්ථිකයක් සෞභාග්‍යමත් ආර්ථිකයක් වෙනවා කියලා. හරිද? මේ පසුබිමක් කතා කරන්න සාරු ආර්ථික විද්‍යාවට. හැබැයි හොඳට මතක තියාගන්න ඒක හරි බ්‍රෝඩ් විදිහට අපි ඉගෙන ගත්තාම ඔයාලට හරි ලේසි. එහෙනම් මොකද්ද ආර්ථික විද්‍යාව සාරු ආර්ථික විද්‍යාව අරමුණ මේ සියම් අරමුණු කීපයක් තියෙනවා. ඒ අරමුණු ටික ඔක්කොම මුදුන් පවුනවාගෙන සෞභාග්‍ය කරා යන ගමන සාක්ෂාත් කර ගැනීම යථාවත් කර ගැනීම කියන එක. අපි දැන් මේ කියන අරමුණු එක එක අරන් පොඩ්ඩක් කතා කරමු. හරිද? right. මේක ඉන්නේ. මේක ඉන්නේ. right. අපි බලමු මොකක්ද බලපෑම්. පෙර වීඩියෝ ගන්න මොකක්ද? තමක් නෑ. ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය. එහෙනම් පළවෙනි එක රටක් හැටියට සෞභාග්‍ය කරා යන්න ගමනේදී ළඟා කරගත යුතු. මේ Taman නම් ඔයා ඉස්සල්ලාම ඔයාටත් මේක අදාළයි. මේව මතක තියාගන්න මෙහෙමයි. දැන් මට පළවෙනියෙන්ම මම සාර්ථකත්වයේ කරා යන්න නම් පළවෙනියෙන් මොකක්ද ළඟා කරගන්න ඕනේ නැත්තේ? ආර්ථික වර්ධනයක් ඇති කරගන්න. Taman උදාහරණයක් ගන්න. මම සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් ඉස්සල්ලාම මගේ ආර්ථික වර්ධනයක්. ඒකට මොකද කරන්නේ? ඔයා සේවයක් හෝ නිෂ්පාදනයක් කරනවා වැඩිපුර නිෂ්පාදනය කරන්න. එහෙනම් වැඩිපුර නිෂ්පාදනය කරන්න. නිෂ්පාදනය වර්ධනය කරගන්න. ආර්ථිකය වර්ධනය කරන්න. ඔයාගේ ජීවිතේ ගත්තාම ඔයා දැනට නිෂ්පාදන කටයුත්තක් කරනවා නම් ඇඳුම් මහනවා නම් අපි හිතමු ඇඳුම් දැනට කිලෝ 25යි මහන්නේ කියලා ලබන අවුරුද්ද වෙනකොට ඔයා කිලෝ 50ක් දක්වා වර්ධනය කරගන්න. ඒක තුලින් මොකද වෙන්නේ? ඔයාගේ ආදායම වැඩි වෙනවා. ඒනවා කියන එක. හැබැයි මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඔයා ඇඳුම් මේ අවුරුද්දේ මහන්නේ 25යි. හැබැයි මේ අවුරුද්දේ ඇඳුමක මිල 100යි. ඒතකොට ඔයාගේ ආදායම 2500යි. ලබන අවුරුද්දේ 35යි මහන්නේ හැබැයි එකක මිල 200 වෙලා රුපියල් 5000 වෙනවා ඔයාගේ ආදායම. මේක මූල්‍ය වර්ධනය. හැබැයි මූර්ත වශයෙන් ඔයා නිෂ්පාදනය කරලා තියෙන 25යි. අත ගන්න පුළුවන් ද්‍රව්‍ය හැටියට නිෂ්පාදනය කරලා තියෙන 25යි. මේක අපි කියනවා වර්ධනයක් නෙමෙයි. මේක මිල මට්ටම් වල වෙනස් වීමක් නිසා ඇතිවෙච්ච ආදායම වෙනස. නමුත් ආර්ථිකයක් වර්ධනය වෙන්න නම් ඔයාගේ ආර්ථිකය වැඩි දියුණු වෙන්න නම් ඔයා නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගන්න. ඒක අපි කියනවා මූර්ත ආදායමේ වැඩි වීම. මූර්ත ආදායමේ වැඩි වීම. වර්ධනයක් ඇති කරගන්න ඕනේ. එහෙනම් ආර්ථිකය සෞභාග්‍ය කරා යන්න නම් Taman ගත්තත් ඔයා සෞභාග්‍ය කරා යන්න නම් ඔයාගේ මූර්ත නිෂ්පාදනය. එහෙනම් රටක් හැටියට නම් මූර්ත
ආදායම වර්ධනය කරගන්න. පළවෙනි එක ඒකනේ. එහෙනම් Taman සෞභාග්‍ය කරා යන මේ සෞභාග්‍ය කරා යන්න සෞභාග්‍ය කරා යන ගමනේදී පළවෙනි එක තමයි ආර්ථික වර්ධනය. රටකටත් එහෙමයි Tamanටත් එහෙමයි. දෙවැනියට මොකද්ද කියන්නේ? ඔයාලටත් එහෙමයි රටටත් එහෙමයි. අපි දැන් රට ගැන කතා කරමුකෝ. පූර්ණ සේවා නියුක්තියක් ඇති කරගන්න ඕනේ. පූර්ණ සේවා නියුක්තියක් ඇති කරගන්න ඕනේ සෞභාග්‍ය කරා යන ගමන. පූර්ණ සේවා නියුක්තිය අපි හිතමු පූර්ණ සේවා නියුක්තිය 90යි. නැත්නම් පූර්ණ නෙමෙයි. සේවා නියුක්තිය 90යි. එහෙනම් සේවා වියුක්තිය කීයද? සේවා වියුක්තිය කීයද? ඒ වගේ පොඩි ප්‍රශ්න තමයි අහන්න තියෙන්නේ. සේවා නියුක්ති අනුපාතිකයේ 90 නම් සේවා වියුක්තිය කීයද? දන්නේ නැතුව සමහර නොකරපු අය වියුක්තිය නියුක්තිය කියන වචනේ. දන්න අයට නම් මේක මොනවද නේද? නමුත් අර නොකරපු අය මොනවා හරි කියන්න පුතේ. ඔයාලට මන් දන්නේ නැහැ කරේ කවුද නොකරේ කවුද කියලා. 100 කීයද? ඒවා ඔව් ඒවට උත්තර දෙනවා. අරමුණ කියන්නේ නේද? ජීවිතේ අරමුණ නම් අම්මෝ ඒවා කියන්න බෑ. මට පේනවා ඉතින් කිව්වම හරි 10%. සේවා නියුක්තිය කියලා කියන්නේ රටේ ජනතාවගෙන් වැඩ කළ හැකි ජනතාවගෙන් සේවා කරන ප්‍රමාණය තමයි සේවා නියුක්තිය කියලා කියන්නේ. එහෙනම් නොකරන ප්‍රමාණය තමයි සේවා වියුක්තිය. එහෙනම් දෙකම එකතු වෙච්චාම 100%යි. එහෙනම් සේවා නියුක්තිය 90 නම් 10%යි සේවා වියුක්තිය. පූර්ණ සේවා නියුක්ත කියලා කියන්නේ එතන වැඩ කරනවා කියන එකම නෙමෙයි සියලු සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය කරනවා කියන එක. භූමිය ශ්‍රමීය ව්‍යවසාය ප්‍රාග්ධනය කියන භූමිය සම්පූර්ණයෙන් යොදා ගන්න. එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ ඔයා ගත්තහම ඔයාගේ ගෙදර ගත්තහම 5 දෙනෙක් ඉන්නවා නම් අපි හිතමු 10ක් ඉන්නවා කියලා ඉස්සර පවුලක් කියලා. ඉස්සර ෆැමිලි එක නම් 10ක් ඉන්නවා. මේ ඉන්නකොට පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ ඇත්තටම මොකක්ද ඔයාලට තේරෙන්නේ? මේ 10 දෙනාම සේවා නියුක්ත වෙන්නේ. නේද? මේ 10 දෙනාම රැකියාව කරන්න ඕනේ. කල්පන ලියවෙනවද? හරි. නිල් පාට පේන්නේ නැතුළු. එయ్యනේ දැන් කළු පාටේ නේද? 10 දෙනාම සේවා නියුක්ත වෙන්න ඕනේ කියලා. හැබැයි රටක් හැටියට ගත්තාම ජනගහනය මිලියන 25ක් ඉන්නවා නම් මේ මිලියන 25ම හැබැයි සේවයේ යෙදිය හැකි වයස් මට්ටමේ රැකියා සේවය නියුක්ත මට්ටමේ ඉන්න සියලු දෙනාම අපි හිතමු මිලියන මේ 25න් මිලියන 20ක් රැකියා කළ හැකි වයස. මේ මිලියන 20ම සේවා නියුක්ත වෙනවා නම් තමයි අපි කියන්නේ 100% සේවා නියුක්තයි. ඔයාලගේ ගෙදර ඉන්න 10 දෙනාම සේවයේ රැකියාවක් කරනවා නම් එතන 100%ම සේවා නියුක්තයි. ඒ වචනේ අර්ථයෙන් ඒකනේ කියවෙන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඕක දැනග තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි හිතමු අවුරුදු කාලෙක. අවුරුදු කාලේ නම් හෙලුණානේ නේද? කොරෝනා හින්දා. අවුරුදු කාලෙට නම් කියන්නේ මම ගොඩක් ප්‍රධාන පෙළේ සහ අවශේෂ සියලු ඇඳුම් සාප්පු වල සේවයේ යෙදෙන පිරිස වැඩි. සේවයේ යෙදෙන පිරිස වැඩි. සේල්ස්මන්ලා ගොඩක් ගන්න. දැන් අවුරුදු ඉවර වෙච්චාම මෙයාලගේ රැකියාව අහිමි වෙනවා. ඒකට කියන සීසනල් ජොබ්. කාලින් කාලෙට තියෙන. ඊට පස්සේ මෙයාට රැකියාව හොයාගන්න. අපි හිතමු අප්‍රේල් 30 වෙනකොට රැකියාව අහිමි වෙනවා. ආය මෙයාට සේල්ස්මන් ජොබ් එකක් හොයාගන්න ජූනි විතර වෙනවා. දැන් මෙතන මැයි එතකොට මෙයා මොකද? මැයි මේ කියපු පුජ්‍යලය සේවා වියුක්තයි.
මැයි මාසය තුල මේක කියපු කට්ටිය සේවා වියුක්තයි. ජූනි වෙනවා ඊළඟ රැකියාව හොයාගන්න මෙයාට සුදුසුකම් අනුව. හරිද? එහෙමනම් ඒ වගේ මේ කාලින් කාලෙට ගොවිතැනත් එහෙමයි. උඹුරු හාන කාලෙට රැකියාව තියෙනවා. ගොයන් කපන කාලෙට රැකියාව තියෙනවා. අල වගා කරන කාලෙට රැකියාව තියෙනවා. අල ගලවන කාලෙට රැකියාව තියෙනවා. අනිත් කාලෙට සේවා වියුක්තයි. සාපේක්ෂව. හරිද? ගොයන් කපන කාලෙටත් සේවකයෝ වැඩිපුර ගන්න. ඒ කටියට ඊට පස්සේ ආය ගඩොල් කපනවා වගේ ජොබ් එකක් හොයාගන්න එක්ක දවස් 10ක්වත් යයි සමහර විට. අඩු ගන්න. එතකොට ඒ දවස් 10 එයා සේවා වියුක්තයි. එහෙනම් එක රැකියාවක ඉඳලා ඒක අහිමි වුණාන් පස්සේ ඊළඟ රැකියාවට යන්න කීප කාලයක් කීප දවසක් මාසයක් දෙකක් හෝ අවුරුද්දක් සමහරවිට බලාගෙන ඉන්න වෙනවා. එයා එතකොට සේවා වියුක්තයි ඒ කාලය තුල. එහෙනම් ඒක අපි කියනවා ඝර්ෂණ සේවා වියුක්තිය කියලා. ඝර්ෂණ සේවා වියුක්තිය. සේවා වියුක්තිය ගැන ගොඩ තියෙන තව වචන ඒවා අපි මෙතන කතා මම නිකන් මෙතන කිව්වේ 100%ම වෙන්න ඕනේ නැහැ කියන එක කියන්නේ. එහෙමනම් රටක් ගත්තා. දැන් ඔයාගේ පවුල ගත්තා වුණත් මෙතනත් ඔය 10 දෙනාගෙන් 3-4 දිනකට ඕක වෙන්න පුළුවන්. හැමදාම රැකියාව නැහැ. අනිත් එක හොයාගන්න ටික කාලයක් ඉන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ හේතුව නිසා ඝර්ෂණ සේවා වියුක්තිය නිසා රටක සියලුම සම්පත් පූර්ව සේවා නියුක්තයි කියන එක 100%කින් හංගවන්නේ නැහැ අපි. ඇයි? මේ ඝර්ෂණ සේවා වියුක්තිය හැමදාම ඕනෑම රටක පවතින. එහෙනම් සේවා වියුක්තිය 100%ට වඩා අඩු නම් 5% වඩා අඩු නම් සේවා වියුක්තිය 5% වඩා අඩු නම් අපි කියනවා පූර්ණ සේවා නියුක්තයි කියලා. එහෙනම් ඔයාගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා නම් හරිද? ඊ දෙනෙක් රැකියාවේ යෙදෙන්නේ නැතුව හිටියොත්ද පූර්ණ සේවා මෙහෙම නෙමෙයි. 10 දෙනෙක් සේවය කරනවා නම් ගෙදර ඉන්නවා නම් කී දෙනෙක් රැකියා කෙරුවේ නැතත් පූර්ණ සේවා නියුක්තයි කියලා අපි හඳුන්වනවා. මේ 10 දෙනාගෙන් කී දෙනෙකුට රැකියාව නැති වුණාට කමක් නැද්ද? කී දෙනෙක් පූර්ණ නැති වුණොත් අපි පූර්ණ සේවා නියුක්තයි කියලා හංගවන්නේ කී දෙනෙක් නැති වුණාට කමක් නැද්ද? රැකියාව කරන්නේ නැතුව කී දෙනෙක් හිටියත් අපි කී දෙනෙක් හිටියට කමක් නැද්ද අපි පූර්ණ සේවා නියුක්තයි කියන්න නම් අර 10 දෙනාගෙන් කියන්නකෝ බලන්න කී දෙනෙක් රැකියාව නැතුව හිටියට ප්‍රශ්නයක් නැද්ද පවුලේ 10 දෙනෙක් ඉන්න පවුලක ඒත් අපි කියනවා පූර්ණ සේවා නියුක්තයි කියලා කී දෙනාද කියන්න බලන්න ඒක මේ පොඩි දෙයක් මම ඔයාලා නිදාගනී කියලා අහන්නේ එක්ක තේරෙනවද කියලා බලන්නත් තිබුණේ ඔද්දන්නේ කවුරුත් කියන්නේ නැද්ද 10 දෙනෙක් ඉන්න පවුලක පූර්ණ සේවා නියුක්තයි කියන්නේ එහෙම පැත්තට අහන්නම්කෝ 10 දෙනෙක් ඉන්න පවුලක පූර්ණ සේවා නියුක්තිය කියන මට්ටම ඇති වෙන්නේ අවම වශයෙන් කී දෙනෙක් රැකියාව කළ යුතුද එහෙම අහන්නම්කෝ අවම වශයෙන් කී දෙනෙක් රැකියාව කළ යුතුද පූර්ණ සේවා නියුක්තයි කියන 10 දෙනෙක් ඉන්න පවුලක් මේ කියපු කාරණාවට අනුව 10 දෙනෙක් ඉන්න පවුලක කී දෙනෙක් අවම වශයෙන් රැකියාව කළ යුතුද පූර්ණ සේවා නියුක්තයි කියන්නේ 10 දෙනයි පවුලේ ඉන්නේ දැන් මෙතන මම කීවා 100%ක් හෝ ඊට වඩා අඩුවෙන් පූර්ණ සේවා වියුක්තිය යෙදුණත් අපි සේවා නියුක්තිය 100%යි කියලා කියන්නේ කියලා. ගැටලුවක් නැහැ. එතකොට 10 දෙනාම සේවයේ දෙන්නුන නැහැ. 10 දෙනෙක් ඉන්නවා එහෙනම් 100%ක් කියලා කියන්නේ 100%ක් කියන්නේ කීයද? දෙකයි. එහෙනම් දෙන්නෙක් වැඩ නෙකරුවාට 8 දෙනෙක් සේවයේ යෙදෙනවා නම් අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය. අවම වශයෙන් 8 දෙනෙක් සේවයේ යෙදෙනවා නම් 10 දෙනෙක් ඉන්න පවුලකින් පූර්ණ සේවා නියුක්ති පවුලක් ඒක. ඒක තේරුම් නැද්ද ඔයාලට? මේ කතාව තේරුම් නැද්ද? මම කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියන එක තේරුම් නැද්ද කියන එක? නැත්තම් අහගෙන හිටියේ නැද්ද? මොකද ටිකක් වේගෙන් මං කියන්නේ යනවා සාරවාර්ථික විද්‍යාව කියවන්නත් එපා ගොඩක්. පූර්ණ සේවා නියුක්තයි කියන එක තේරුණාද නැද්ද කියන්න පුතේ ආයෙ කියන්න ටක් ගාලා.
5යි 10යි කියලා කියන්නේ තේරෙන්නේ නැහැ නේ පිටු ගාලා. නේද? ගියා වේගෙ වැඩිද? නෑ එහෙම නැතුව බෑනේ නේ. දැන් තේරෙනවද මං කියන්නේ පූර්ණ සේවා නියුක්තයි කියලා කියන්නේ සියලුම සම්පත් උපරිම වශයෙන් 100%ක්ම අපි හිතමු රැකියා කරන ලංකාවේ ඉන්නේ ජනගහනය රැකියා කළ යුතු වයස් මට්ටමේ 100 දෙනයි කියලා. 1000යි කියමුකෝ. දැන් මේ 1000ම රැකියාවේ යොදවන්න බෑ මේ ඝර්ෂණ සේවා වියුක්තියක් තියෙන නිසා. මොකද රැකියාවක් එකපාරට හොයාගන්න බෑ කාලයක් නිකන් ඉන්න වෙනවා. එහෙම ඉන්න කාලය ගනින්න බෑනේ. නේ? Please touch again this. අයියෝ පොඩි දෙයක් උදේ මේ කිව්වේ. අකරපු එක්කනේ දෙය ආයි කියන්නේ. කමක් නැහැ ඉතින් කියන්න. හරිද? කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියන එක දැන් ඒක තමයි මම කිව්වේ අපි හිතමු ලංකාවේ ඉන්නේ ජනගහනය 1000යි. රැකියා කළ හැකි මට්ටමේ ඉන්න ජනගහනය 1000යි. පූර්ණ සේවා නියුක්ත වෙන්න නම් පූර්ණ සේවා නියුක්තිය කියන්න නම් මේ 1000ම සේවයේ යෙදෙන්න එපා. එදී අපි භූමිය අනම්මනම් සලකන්නේ නැතුව හිතමුකෝ. ඉන්නේ 1000යි පූර්ණ සේවා නියුක්තියයි කියලා කියන 1000ම වැඩ කරන්න. එතකොට 1000න් 1000ම වැඩ කියලා කියන්නේ 100%යි සේවා නියුක්තිය. 18 1000 නම් 100ට කීයද? එතකොට මේක එක 100 වැඩිච්චාම 100යි. පූර්ණ සේවා නියුක්තය කියන්නේ ඕකයි. හැබැයි මම අර කියපු කාරණාව මේ 1000 දෙනාගෙන් අපි හිතමු X කියන ඇඟලුම් අර රෙදි විකුණන කඩයක් තියෙනවා අවුරුදු කාලෙ. මේ කඩේට මේකෙන් සේල්ස්මන්ලා ගන්නවා මේ 1000 දෙනාගෙන් අපි හිතමු 100ක් සේල්ස්මන්ලා ගන්නවා කියලා මේ රෙදි කඩ කීපෙට XYZ කියලා උන් තියෙන කඩ ඔක්කොටම. හරිද මේ කඩවල වැඩ කරනවා සේල්ස්මන්ලා හැටියට 100 දෙනෙක්. අනිත් 900 දෙනාම සම්පූර්ණ වශයෙන් හැමදාම වැඩ කියලා හිතමුකෝ අපි. දැන් මේ 100 දෙනා තමයි මේ සේල්ස්මන්ලා හැටියට වැඩ කරන්නේ. අප්‍රේල් වැඩ කරනවා අප්‍රේල් 30 වෙනකොට මෙයාලගේ රැකියාව ඉවරයි. අර කාලෙකට ගන්න රෙදි ටික අලවි කරගන්න. එයාට ආයෙ සේල්ස්මන් එයාට හරියන රැකියාවක් හොයාගන්න මෙයාට ජූනි විතර වෙනකන් ඉන්න වෙනවා. ටක් ගාලා පහුවදාම ජොබ් එකක් හොයාගන්න බෑනේ. හැම රැකියාවකම එහෙම. හැම එකම නෙමෙයි. මේ කාලයකට පවතින රැකියාව. අල වගා කරන කාලෙට බිම්කෝ සකස් කරන්න සමහර අයට රැකියාව තියෙනවා. අල ටික හිටවලා ඉවරුනන් පස්සේ ආයෙ රැකියාව ටික දවසක් නැති වෙනවා. දවස් දෙකක් හොවඩු කරනවා. ඔයන් කපන කාලෙට කපන්න ගොඩක් කට්ටිය ගන්නවා. හැබැයි කපලා ඉවර වෙලා ආයෙ කුඹුරු වැඩ පටන් ගන්න වැස්ස එහෙම නැත්නම් වතුර වාරි ජලය දෙනකන් ටික දවසක් නිකන් ඉන්නේ. අන්න එහෙම ගත්තාම හැමදාම මෙතන නම් මේ 100 සේවා වියුක්ත කාලයක් තියෙනවා. ඒකට අපි කියනවා මේ සැරින් සැරේට සේවයක් අහිමි වෙලා තව සේවයක් හොයා යන්න යන කාලය නිසා මේකට කියනවා අපි ඝර්ෂණ සේවා වියුක්තිය කියලා. ඝර්ෂණ සේවා වියුක්තිය. එතකොට එහෙමනම් අර 900 දෙනා කොහොමත් වැඩ. ඒක ගැටලුවක් නැහැ. දැන් මේ ගත්ත 100 දෙනාට ටික දවසක් රැකියාව නැති වෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ ඕනෑම ආර්ථිකයක් ගත්තාම ඒකේ ඉන්න වැඩ කළ හැකි මට්ටමේ ඉන්න සියලු දෙනාම සේවා නියුක්ත වෙච්චාම පමණයි 100%ක් සේවා නියුක්තිය කියලා කියන එක සාධාරණ නෑ. එයි මෙන්න මේ කාරණාව නිසා ඒක කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් හෝ අඩු ගානේ රටක සේවා වියුක්තියේ ඉන්නවා මේ ඝර්ෂණ සේවා වියුක්තිය නිසා. ඒක තේරුණාද? මොකද්ද? විස්තරයක් කියලා දී. ඔව් 10ක් සේවා වියුක්තයි. එතකොට අපි කියන්නේ පූර්ණ සේවා නියුක්තයි කියලා. ඒක හරියට ඉතින් එක්කෙනෙක් වැඩ කරේ නැත්නම් 10ක් සේවා වියුක්තයි. එතකොට 90යි සේවා නියුක්ත. ඒක අපි කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියලා. හරි.
ආයෙත් දෙකනම් හරි හරි උදේවලා කියන කාරණා හරි මටයි එතන පොඩ්ඩක් අපසකී 80ක් වෙනවනේ. ඔව්. හරි මේක අහගන්නකෝ. එතන පොඩි සංඛ්‍යා ගැටලුවක් තියෙනවා තමයි 80ක් වෙනවා මම කියන විදිහට නේද? හරි ඒක හරි. නමුත් ආයෙ මං කියනවා කතා එහෙනම් මේ කියන කාලය තුල මේ 100 දෙනා සේවා නියුක්ත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ අඩුම වශයෙන් 95ක් සේවයේ නියුක්ත නම්. එහෙම නැත්නම් 105කට වඩා අඩුවෙන් නම් සේවා වියුක්තිය පවතින්නේ. 95කට වඩා වැඩිව සේවා නියුක්තියේ ඉන්නවා නම් හෝ ඒකම තමයි අනිත් පැත්තෙන් කියන්නේ සේවා 105ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් සේවා වියුක්ත නම් අපි එතන කියනවා පූර්ණ සේවා නියුක්තයි කියලා. සේවා නියුක්තයි කියලා. හරිද? ඉතල ගාන අමතක කරන්න. ඒක මාත් හදලා වැරදුනා. දැන් හරිද ඒක? එහෙනම් 100%ක්ම රැකියාවේ යෙදෙන්න ඕනේ නැහැ. සාධනෙක ඉන්න පවුලක 105යි කියන්නේ ඔව්. භාගයක් වගේ ඉන්නේ. ඉතින් ඒක හදන්න බෑ තමයි නේද? හරි. 100 දෙනෙක් ඉන්න මේ රටක නම් 5 දිනක් වැඩ කරේ නැතුවට කමක් නැහැ. හරිද? ඒක හරි. එහෙනම් සෞභාග්‍ය කරා යන ගමනේදී පූර්ණ සේවා නියුක්තියක් පවතින්න ඕනේ. එහෙනම් ඔයාලා පවුල ගත්තාම 10 දෙනෙක් ඉන්නවා නම් 9මාරක් සේවයේ දෙන්න ඕනේ. ඒක හදන්න බෑ මම 10 පොඩි වැඩි ගත්ත ගාන නේ. 5ක් හදන්න බෑනේ. 100ට පානන් 10ට. හරි. ඔයාලා කියන කතාව හරි. මර ගණන් හරි අමාරුම ඉස්කෝලේ යන කාලේ ගණන් ගන්න. ඒකයි වැඩි. right දැන් කාරණා දෙකයි. එහෙනම් ඔයාලගේ ගෙදර ගත්තත් ආර්ථිකයක් ගත්තත් ආර්ථික වර්ධනය කරගන්න ඕනේ. පූර්ණ සේවා නියුක්ති මට්ටමක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තිරසාර ආර්ථික වර්ධනයක් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ධරණීය සංවර්ධනයක් කියන්නේ මොකක්ද දන්නවද? ධරණීය සංවර්ධනය. දැන් සමහර රටවල් සංවර්ධනය කරනවා පරිසරයට දරා ගන්න බෑ. ඒක නෝ කුණු ප්‍රශ්නත් එන්නේ. නේ? සංවර්ධනය පරිසරයට දරා ගන්න බෑ. ඒක අපි කියනවා ධරණීය සංවර්ධනයක් නෙමෙයි. නමුත් අර හරිත සංවර්ධනයක් පරිසරයට දරාගත හැකි ආකාරයේ සංවර්ධනයක් තමයි අපි ධරණීය සංවර්ධනයක් කියලා කියන්නේ. මේ වචන මම එක එකව අහුවෙන වෙලාවෙදි කියනවා ඔයාලට මතක තියාගන්න පොඩ්ඩක් ඕනනම් සටහන් කරගන්න. ඒ අහුවෙන තැනදී මොකක් හරි ඒ සාර්වාර්ථික විද්‍යාවේ ඇති. එහෙම අහුවෙන වචන කියවෙනවා. හරි? right. තිරසාර ආර්ථික වර්ධනය. කාලයක් තිස්සේ අපි හිතමු දැන් ඔයාලගේ පවුලේ වුණත් ආර්ථික වර්ධනය නිකන් මෙන්න මෙහෙම වගේ. මොනහොම වගේ යන්නේ ඉහළ පහළ යනවා. එහෙම නෙවෙයි මෙන්න මෙහෙම ටිකක් ස්මූත්ලි කාලයක් හොඳට දිගු කාලයක් පවතිනවා මෙහෙම. ඔයාලගේ වර්ධනය මෙන්න මෙහෙම දිගු කාලයක් පවතිනවා. ඒක කාලයක් තුල මෙහෙම වර්ධනයක් පවතින්න නම් ඔයාගේ මූර්ත ආදායම සහ පූර්ණ සේවා නියුක්තිය කිසියම් මට්ටමකින් දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් පැවතීම තමයි අපි කියන්නේ තිරසාර ආර්ථික වර්ධනයක් කියලා. දැන් බලන්න ඔයාගේ පවුලේ ගත්තා ඔයාව ගත්තා ඔයාගේ ජීවිතේ සෞභාග්‍ය කරා ගෙන යන්න නම් ලක්ෂ 10ක 15ක රැකියාවක් අවුරුද්දක් තිබිලා බෑ. ඒකට කොහොම එකපාර දැන් අවුරුද්දෙන් බැස්සා. ඒක අර තිරසාර නැහැ. ස්ථීරසාර කියන එක නෙමෙයි තිරසාර කියලා කියන්නේ. ස්ථීරසාර නැහැ. එහෙම නෙමෙයි වාගේ ආර්ථිකය වර්ධනය වෙන්න ඕන මෙහෙම ප්‍රමාණු. එහෙනම් ඒකට අපි පවත්වා ගන්න ඕන නැත්තේ ආර්ථික වර්ධන වේගයේ හොඳ ප්‍රගතියක් සහ පූර්ණ සේවා නියුක්තිය. එහෙම නැත්නම් සේවා ඔයාගේ සේවය අනිත් පුද්ගලයෙක් ගත්තොත් ඔයාගේ ආර්ථිකය හිමීට හොම් වර්ධනය වෙන ගමන් ඔයාගේ රැකියාව ක්‍රමයෙන් අර ප්‍රොමෝෂන් හම්බ වෙවි ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි තිරසාර ආර්ථික වර්ධනයක
තමන්ගේ නම් පැවැත්මට හේතුව. ආර්ථිකය ගත්තාම ආර්ථිකයේ මූර්ත වර්ධනය ක්‍රමිකව මෙහෙම ගමන් කරන්න ඕනේ. අපි ව්‍යාපාර චක්‍ර ගැන කතා කරමු. එක ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕන පූර්ණ සේවා නියුක්තිය ඒ අතරේ දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යන්න ඕන සේවා වියුක්තිය 100%ට වඩා අඩු මට්ටමක. එහෙම තත්ත්වයක් අපි කියනවා සෞභාග්‍ය කරා ළඟා වීමට නම් ඔයාගේ ගෙදරට Tamanට සහ ආර්ථිකයකටත් ඒ කාරණයක් වැදගත් කිය. ඊට පස්සේ ස්ථායිතාවය ආර්ථික ස්ථායිතාවය ආර්ථික ස්ථායිතාවය ස්ථායිතාවය අපේ ඒක අරමුණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් නිල ස්ථායිතාවය සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය ඒකම වගේ එකක් තමයි ආර්ථික ස්ථායිතාවයක් පවත්වා ගන්න ඕනේ රටක් තිරසාර එලාවා කියනට මේ ප්‍රශ්න කතා කරන්න දුන් යන්නේ කොහොමත් මේ හඳුන්වා දීම ඉවර කරලා පොඩ්ඩක් වෙලාව එහාට මෙහාට වෙන්න පුළුවන්. ආර්ථික ස්ථායිතාවය කියලා කියන්නේ ආර්ථිකයේ සිදුවෙන උච්චාවචන. උච්චාවචන කියලා කියන්නේ උද්දමන අවදමන අත්‍යුද්දමන නේ ඒ උද්දමන ගැන අපි කතා කරමු. එහෙම රටේ පවත්නා වූ මිල මට්ටම් වල නොකඩවා වර්ධනය වීමක් හෝ නොකඩවා අඩු වීමක් නොපවත්වා ගත යුතුයි. වෙනවා කියන එක රටක මිල ආර්ථික ස්ථායිතාවයේදී කරන්නේ අපි රටක භාණ්ඩ හා සේවාවල මිල ඕනවට වඩා ඉහළ යන්න දෙන්නෙත් නැහැ ඕනවට වඩා පහළ යන්න දෙන්නෙත් නැහැ. ඒ සඳහා ආර්ථික ස්ථායි කරන ප්‍රතිපත්ති අපි දැන් ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ උද්දමන ඉලක්ක කරන මූල්‍ය ප්‍රතිපත්තියක්. Flexible inflation targeting monetary policy කියන්නේ. ඊළඟ අවුරුද්දේදී monetary policy ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන් වුණා. අන්න එහෙම නෙමෙයි. ලංකාවේ ප්‍රතිපත්තිය ගැන ඒ කිව්වේ. නමුත් උද්දමනයක් හෝ අවදමනයක් ඇති නොවි මධ්‍යස්ථ මට්ටමින් ආර්ථිකය පවත්වාගෙන යන්න ඕනේ සෞභාග්‍ය කරා යන ආර්ථිකයක්. ඊට පස්සේ ආර්ථික සාධාරණත්වය. ආර්ථික සාධාරණත්වය. ඔයාලා ෆැමිලි එකකට මේවා සම්බන්ධ කරගන්න දැන් මම මුලදී එහෙම කිව්වට දැන් මේ ෆැමිලි එක ගැන කතා කරන්නේ නැහැ වෙලා යන නිසා. ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ ඔයාලා අර කියන සම්පත් බෙදී යාමේ විෂමතාවයක් නොමැතිකමම නෙමෙයි. ආර්ථික සාධාරණත්වයක් කියලා කියන්නේ දැන් මධ්‍යම පාන්තිකයෙක් ඉන්නවා. ඊට පස්සේ ඉහළ ආදායම ලබන කෙනෙක් ඉන්නවා. උපත් පුද්ගලයෙක් ඉන්නවා. මේ සියලු දෙනාටම තමන්ට තියෙන හැකියාවන් මත ලබාගත හැකි සියලු දේ ලබා ගැනීමටම පහසුකම තිබිය යුතුයි. ඒක තමයි සාධාරණත්වය කියන්නේ ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ. මේ හැමෝම සමාන මට්ටමකට විදිය යුතුයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මේ ඉහළ එක්කෙනාට පෙජරෝ එකක් ගන්න හැකියාව දෙනවා එයාට ඒක ගැනීමට හැකියාව තිබිය යුතුයි. මේ මධ්‍යම පාන්තිකයාට මරුටි එකක් ගන්න හැකියාව තියෙනවා එයාට ඒක ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. මේ දුප්පත් එක්කෙනාට මෝටර් සයිකලයක් ගන්න උවම හැකියාව තියෙනවා එයාට ඒක ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. තමන් සතුව පවත්නා වූ හැකියාවන්ට අදාළව තමන්ට උවමනා ඕනෑම දෙයක් මිලදී ගැනීමට හැකියාව පැවැත්වීම තමයි අපි ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ. විෂමතාවය නෙමෙයි මෙතනදී කතා කරන්නේ. එහෙනම් මේ ආර්ථිකයක් සෞභාග්‍ය කරා ගමන් කරනකොට තියෙන්න ඕන ප්‍රධාන කාරණා පහක් තමයි අපි කතා කරේ. ආර්ථික වර්ධනය, මූර්තාර්ථික වර්ධනය කරගන්න ඕන, පූර්ණ සේවා නියුක්තියක් තියෙන්න ඕන, තීව්‍රතාව ආර්ථික වර්ධනයක් තියෙන්න ඕන, ආර්ථික ස්ථායීතාවය තියෙන්න ඕන, ආර්ථික සාධාරණත්වයක් තියෙන්න ඕනේ. සෞභාග්‍ය කරා ආර්ථිකයක් ගමන් කරවීමට නම් ප්‍රධාන වශයෙන් කාරණා මම එක එක අහන්නේ නැහැ. ඒ පැහැදිලි දෙය ටික right. මේ සාර්වාර්ථික විද්‍යාව හඳුන්වන්න යන්න තාම අපි right. ඊට පස්සේ අපි කතා කරමු මේ සෞභාග්‍ය කරා යන ගමන ආර්ථික සෞභාග්‍ය කරා ගෙනියන්න දෙයක්. සාර්වාර්ථික කළමනාකරණය. සාර්වාර්ථික කළමනාකරණය. සාර්වාර්ථික කළමනාකරණය.
මේවන්න අපේ පොත්පත් ටිකක් කියව ගන්න සාර්වාර්ථික විද්‍යාව එහෙම නැතුව ලියන්න ටිකක් අමාරුයි තියරි වලට වඩා මේ වගේ තියෙන්නේ ඉදිරියදා ඔය ආර්ථික කරුණු FT එක හරි මොකක් හරි කියවන්න සාර්වාර්ථික කළමනාකරණය. ඇයි සාර්වාර්ථික කළමනාකරණය හරියට ඔයාලා හදනවා මොකක් හරි කියුවද? නෑ ඉස්සෙල්ලා එක බලන්න. සාර්වාර්ථික කළමනාකරණය කියන්නේ හරියට ඔයා හදනවා වගේ. ළමයෙක් හදනවා වගේ. මේ ඉන්නේ දොයිනේ. තාම දොයි. මේ ළමයා හදනවා වගේ. සාර්වාර්ථික කළමනාකරණය. ඇයි එහෙනම් මේ ළමයා හදනවා වගේ ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ ඇයි? ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ ඇයි? ළමයි ඉන්නවනේ විවිධ වර්ගී. මේ බලන්න. මේක හරි හිතුවක්කාරී. මෙයා හරි හිතුවක්කාර නැහැ. නායිටන් ඇදලා හිතුවක්කාරයා වගේ පේනවනේ. මෙයා හරි පාරේ යන හොඳ ළමයි. දැන් මෙයා වැඩිපුරම හොඳ ගමන් මාර්ගයට ගන්න වැඩිපුර මහන්සියක් දරන්න ඕනේ නැහැ දෙමෝපියන්. එහෙනම් අර කියපු සෞභාග්‍ය කරා යන ගමනට අදාළ මොනවද? මූර්ත ආදායමේ වර්ධනය හොඳයි. පූර්ණ සේවා නියුක්තිය හොඳයි. ආර්ථික ස්ථායීතාවය හොඳයි. ආර්ථික සාධාරණත්වය හොඳයි. ඒ වාගේ ආර්ථිකයක් මහා ලොකුවට කළමනාකරණය කරන්න ඕනේ හරි පාරේ යනවා. හරියට මේ හොඳ ළමයා වගේ. හැබැයි මෙතන ඉන්නවා හිතුවක්කාරී. කියන දේ අහන්නෙම. ඒ කියලා කියන්නේ මූර්ත ආදායම උච්චාවචනය වෙනවා. ඒක පොඩි ගාණක්. සේවා නියුක්තිය 120ට වඩා වැඩි. සේවා වියුක්තිය 120ට වඩා වැඩි. ආර්ථික සාධාරණත්වය නේ ආර්ථික ස්ථායීතාව මිල උද්දමනය අවදමනය දෙකම පවතිනවා. ඒ වගේ එකක් අපි කියන හිතුවක්කාර ළමෙක් වගේ. හිතුවක්කාර ආර්ථිකයක්. එයා නිසි මාර්ගයට ගන්න නම් මෙයාට වඩා වේගින්ව කළමනාකරණය කරන්න ඕනේ. මෙයා කළමනාකරණය කරන්න ඕනෙම නැහැ. ඇත්තටම. එහෙනම් මෙන්න මෙහෙම හිතුවක්කාර විදිහට හැසිරෙන ආර්ථිකයක් නිසි මාර්ගයට ගැනීමට නම් අපි ආර්ථික කළමනාකරණය කරන්න ඕනේ. ඒක තමයි අපි කතා කරන්නේ සාර්වාර්ථික කළමනාකරණයේදී මේ ළමයා නිසි මාර්ගයට ගන්න නම් කොහොමද අපි ආර්ථිකයේ කළමනාකරණය කරන්නේ කියන්නේ. හරිද? පැහැදිලි නේද? ඔයාලා දැන් ඔයාලා හිතා ගන්න මම අම්මලාට තාත්තලාට මාව කළමනාකරණය කළ යුතු පුද්ගලයෙක්ද නැත්නම් නිකම්ම හැදෙන එකෙක්ද කියලා දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්. නේ? මේ දෙකටම නැති වුණුත් ඉන්න පුළුවන්. හරි. right ව්‍යාපාර චක්‍ර. හරි. ඒක ගැනත් පොඩක් ඒක වැදගත් වෙනවා. ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකක්ද? මේ ව්‍යාපාර චක්‍ර කියලා ව්‍යාපාර වුණාට මේ ව්‍යාපාරයක් ගැන නෙමෙයි කියන්නේ. නැත්තම් ඉතින් මොකද මේ එකපාරට ව්‍යාපාරයක් ගැන කතා කරන්නේ. මේ ආර්ථික සාර්වාර්ථික කළමනාකරණය ගැන කතා කරනකොටම තමයි මේ ව්‍යාපාරයක් නෙමෙයි ආර්ථිකයේ හැසිරීම ගැන තමයි කතා කරන්නේ. මේ බලන්නකෝ. ඔයාලා සංඛ්‍යාන ඉගෙන ගන්නවන ට්‍රෙන්ඩ් එක. එහෙම නැත්නම් උපනතිය ගැන ඉගෙන ගන්නවා ඇති. රිග්‍රෙෂන් ලයින් එකක් එහෙම ඇඳලා නේද? දැන් ආර්ථිකයක් ගත්තහම මෙහෙම තියෙනවා දිගු කාලය. කෙටි කාලයේදී ආර්ථිකය මෙහෙම වෙනවා. ෂෝට් රන්. ඒ මොකක්ද කිව්වේ? දැන් පහුගිය කාල ශ්‍රේණි දත්ත හරස් කර දත්ත කියන ඒවා දන්නවනේ. පහුගිය අවුරුදු 10ක විතර ගත්තාම දත්ත පසුගිය අවුරුදු 10ක දත්ත ගත්තාම අපිට බොහෝ විට කියන්න පුළුවන් ඉදිරි අවුරුදු දෙකේදී පහේදී 10ේදී වාගේ වශයෙන් පුරෝකථනය කරන්න පුළුවන්. ඔයාලට එක අවුරුදුක පුරෝකථනය කරන්න ඇවිල්ලා තිබ්බ දෙවෙනි ප්‍රශ්නෙට. අපි වෙලා තිබ්බුත් ඒවා කතා කරා. නැත්නම් පේපර් අරන් බලන්න. පහුගිය අවුරුදු 10 වගේ ගත්තාම මූර්ත දලදෙසී නිෂ්පාද්‍ය වර්ධනය 5%යි 4.5යි ඔය ආදී වශයෙන් හැසිරලා තියෙනවා. අපිට ඉස්සරහටත් මෙතන 6.5
හත වගේ හොම් පිළිවෙලට යනවා වගේ දැනෙනවා නම් තව ඉස්සරහට අවුරුදු 5කට අපිට ફોකස් කරන්න පුළුවන් අවුරුද්දකට 0.5ක වගේ වේගයෙන් මේ ආර්ථිකය වර්ධනය වෙනවා. එහෙනම් එහෙම දිගුකාලීනව හැසිරෙන ආකාරය දක්වන එක තමයි අපි මේ කියන්නේ. දැන් මේ දිගු කාලයේදී වර්ධනයම පෙන්වන්න ඕනේ. ඒකට අපි කියන්නේ උපනති කියලා. ආර්ථිකයක් දිගු කාලයේදී ඕන මෙහෙම පවතින්න පුළුවන්. يعني ලිය වෙන්නේ නැහැ කවුරු පෑන්නේ නෑ. හරි. මේක මෙහෙම වෙන්නත් පුළුවන්. දිගු කාලයේදී අඩු වෙන්න පුළුවන්. දිගු කාලයේදී මෙහෙම ස්ථාවරව පවතින්න පුළුවන්. දිගු කාලයේදී අඩු වෙන්නත් පුළුවන්. මේ දිගු කාලය මේ ෂෝට් රන්. ඒ කියන්නේ මොකද්ද? මේ ආර්ථිකය දිගු කාලයේදී හැසිරෙන විදිය තමයි මේ කෙලින් ඇති රේඛාවෙන් පෙන්නන්නේ. ඊට පස්සේ කෙටි කාලය කියන්නේ කෙටි කාලයේදී මේ බලන්න මෙතෙන්දී සාමාන්‍ය වර්ධනය මෙන්න මෙච්චරයි. මේ අවුරුද්දේ අපි හිතමු 5යි කියලා. නමුත් මේ අපි හිතමු ජූනි විතර මේ ජූනි එහෙම නැත්නම් අවුරුද්දක් ගත්තොත් වර්ධනය බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. අපි හිතමු මේ අවුරුද්දේ නමුත් ඇත්තම වර්ධනය මේ සාමාන්‍ය බලාපොරොත්තු එකකට වඩා වැඩි. මෙතෙන් යනකොට සාමාන්‍ය බලාපොරොත්තුනේ අපි 115ක විතර වර්ධනයක්. හැබැයි ඒ අවුරුද්දේ එතෙන්දී 4ක විතර වර්ධනයක්. ඒ කෙටි කාලීන. එහෙනම් මෙන්න මේ ව්‍යාපාර චක්‍රය කියලා කියන්නේ දිගු කාලීනව අපි එස්තමේන්තු කරපු උපකල්පනය කරපු ආර්ථික වර්ධන මට්ටමට වඩා අඩු වැඩි වෙනවා කෙටි කාලේ. හරිද? මේ තියෙන්නේ කෙටි කාලයකදී මේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු. මෙතන ගත්තාම ඒ අවස්ථාවේදී සාමාන්‍ය මට්ටමට වඩා වැඩි. මෙතෙන්දී ආපහු සාමාන්‍ය මට්ටමට වඩා අඩුයි. එහෙනම් එහෙම ඒවා අපි කියන්නේ මේ ව්‍යාපාර චක්‍රය කියලා. මේකේ ඇති මම හිතන්නේ. ඔව්. ඊට පස්සේ අපි බලමු මේ ව්‍යාපාර චක්‍රයක අවස්ථා. පළවෙනි එක තමයි ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය. කෙටි කාලයේදී ගත්තාම ආර්ථිකය මෙන්න මෙතන. මෙන්න මේ අවස්ථාව අපි කියනවා ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය කියලා. ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය කියලා කියන්නේ මෙන්න මේ ටික. කොහොම කෙටි කාලයේදී මොකද්ද? මේ සාමාන්‍ය අපි හිතනකට වඩා වැඩි වර්ධනයක් වෙනවා. මෙන්න මේ ටික. ඒකට අපි කියනවා ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය. සාමාන්‍යයකට වඩා වැඩි. දෙවෙනි අවස්ථාව ආර්ථික පසුබෑ. සාමාන්‍යයකට වඩා මෙන්න මෙතන පසුබෑ. සාමාන්‍ය වර්ධනය මෙතන හැබැයි ඊට වඩා මෙතන පසුබෑ. මෙතනදී සාමාන්‍යයකට වඩා පසුබෑ. මේ ව්‍යාපාර චක්‍රය මෙතන අපි පසුබෑම කියනවා. ඊට පස්සේ කියනවා මේකේ විස්තර තියෙනවා ඔයාලා කියව ගන්න ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය කියලා කියන්නේ කෙටි කාලයට වඩා මේ ආර්ථික පසුබෑමට වඩා කිසියම් දීර්ඝ කාලයක් තුල එක දිගට ආර්ථිකය පල්ලෙහාටම ගමන් කරනවා. කෙටි කාලේ මෙන්න මේ ටිකක් වැඩි වෙනවා. කෙටි කාලේ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ඉස්සෙල්ලා කෙටි කාලේ තිබ්බේ. ඊට වඩා වැඩි වෙනවා මෙතෙන්. ටිකක් දීර්ඝ කාලයක් ආර්ථිකය පරිහානියටපත් වෙනවා නම් ඒකට අපි කියනවා ආර්ථික පරිහානිය කියලා. ඊට පස්සේ ප්‍රතිප්‍රාප්තිය කියලා කියන්නේ ආර්ථිකය මේ අවම මට්ටමට මේ පල්ලෙහාට ගිහිල්ලා නැවත තියෙන තත්ත්වයට ගමන් කිරීම. එහෙම නැත්නම් වැඩි වේගෙන ගිහිල්ලා නැවත ආපහු සාමාන්‍ය මට්ටමට පත් වීම තමයි අපි කියන්නේ ප්‍රතිප්‍රාප්තිය කියලා. ඒ වචනේම තියෙනවා ඒක. ආර්ථික ශිඛරය. ආර්ථික ශිඛරය කියලා කියන්නේ මේ වර්ධනය වෙන්න පුළුවන් උපරිම අවස්ථාව. සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වර්ධනය වෙලා තියෙන උපරිම අවස්ථාව අපි ශිඛරය කියලා කියනවා. ඊට පස්සේ නිම්නය. නිම්නය කියලා කියන්නේ පහත බැසිය හැකි අවම මට්ටම වෙන්න මෙතන අපි කියනවා නිම්නය කියලා. ඒ අවස්ථාවේදී පවත්නා වූ ලක්ෂණයන් මම විස්තර දීලා තියෙනවා. මේ ව්‍යාපාර චක්‍රය ගැන පොඩ්ඩක් ඔයාලා අධ්‍යයනය කරගන්න ලොකුවට
අවශ්‍ය නෑ මම ඒක මේ අවශේෂ කරුණක් හැටියට මෙතන කරේ අර සාර්ව ආර්ථික කළමනාකරණය කරන එක ගැන කියනකොට ওই වචනේ පොඩ්ඩක් අහු වෙනවා හරිද ඒකින්ද පොඩ්ඩක් මම කිව්වේ දැන් අපි යන් ආපහු හිතපු දැනට ව්‍යාපාර චක්‍ර කළමනාකරණය කිරීම හරිද මේ කියපු ව්‍යාපාර චක්‍රය කළමනාකරණය කරන්න මම අර කියපු එක මේ බලන්නකො එහෙම තිබ්බ එක කළමනාකරණය කරන්න ඒ කියන්නේ වැඩි වෙන එකත් හොඳ නෑ මොකද එකපාරට වැඩි වෙනවා කියලා දන්නවා අපි දන්නවා බහිනවා ඒක අඩු වෙන එකත් හොඳ ඒක ආපහු ප්‍රතිපාප්ත කරගන්න නේ මෙන්න මේක කරන්න මොකද කරන්න ඕන ව්‍යාපාර චක්‍ර කළමනාකරණය කරනකොට ව්‍යාපාර චක්‍ර කළමනාකරණය එකක් තමයි ස්වභාවයෙන්ම නිසගයෙන්ම යථා තත්ත්වයට පත් වීම යථා තත්ත්වයට පත් වීම එසේ නොවේ ඒ කියන්නේ මොකද්ද මේ කරුණු ගොඩක් තියෙනවා ඔයාලා බලන්න දැන් ස්වභාවයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා සමහර ව්‍යාපාර චක්‍ර ඒ කියන්නේ මේ ආර්ථිකය අඩු වැඩි වෙන එක ස්වභාවයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා ඒ කොහොම ආර්ථිකයන්ද අර අපි සෞභාග්‍ය කරා යන ගමනේදී ඉගෙනගත්ත දර්ශක හොඳ මට්ටමක මූර්ත ආදායම හොඳයි පූර්ණ සේවා නියුක්තිය 95ට වඩා වැඩි ආර්ථික ස්ථායි ඊට පස්සේ තිරසාර ආර්ථික වර්ධනයක් පවතිනවා ආර්ථික සාධාරණත්වයේ පවතිනවා උද්දමනයක් නැහැ උද්දමනයේ 105ක වගේ අඩු මට්ටමක පවතින්නේ ඒ වාගේ ආර්ථිකය ස්වභාවයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා හරිද දැන් එහෙම ආර්ථික මෙහෙම ප්‍රති කාලයේදී හොම් වර්ධනය වෙලා ආපහු හොම් පසුබෑවත් ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව මේ ආර්ථිකයේ තිබ්බ නිසා කළමනාකරණය කරන්න ඕනේ මේ ව්‍යාපාරයේ චක්‍රය ස්වභාවයෙන්ම ආපහු යථා තත්ත්වයට පත් වෙනවා නමුත් මූර්ත ආදායම අඩු ඒවා නියුක්තිය 90ක විතර තියෙනවා මේ පියපු කාරණා උද්දමනයේ ඉතා ඉහළා ගියා 10ක් වගේ මට්ටමක 10ක් 15ක් වගේ මට්ටමක පවතින මේ වගේ ආර්ථිකයක් අපි මෙන්න මේ තත්ත්වයට හරි මේ තත්ත්වයට එනවා අඩුයි මේ තත්ත්වයට ආපුවම යථා තත්ත්වයට මෙතෙන් ගේන්න නම් කළමනාකරණය කරන්න ඕනේ එහෙනම් ආර්ථිකයක් ගත්තාම ඇතිවන ව්‍යාපාර චක්‍ර ස්වභාවයෙන්ම යථා තත්ත්වයට පත් වෙන ආර්ථික තියෙනවා කළමනාකරණය කරලා යථා තත්ත්වයට ගන්න ඕනේ ආර්ථික තියෙනවා. අපි මොන වගේ ආර්ථිකයක්? ශ්‍රී ලංකාව මේ ගණනේ මොකටද වැටෙන්නේ? කළමනාකරණය කළ යුතු ආර්ථිකයක්ද ස්වභාවයෙන්ම යථා තත්ත්වයට පත් වෙන ආර්ථිකයක්. කියන්නේ උබාන්න නිකන් නින්ද යනවටවත් අඩු ගන්න. මොකේද අයිති වෙන්නේ? මේක මම එක කියන්නම් මේක දෙක කියනවා. ඔයාලා එක දෙක විතර දාන්නේ. අපේ ආර්ථිකය අයිති වෙන්නේ එකටද දෙකටද? ලංකාවේ ආර්ථිකය මොකේද අයිතින්නේ මං කිව්වා ඔයාලට ඉලක්කම් දුන්නොත් දානවා නැත්තම් ඉතින් කම්මැලි නේ රයිට් ස්වභාවයෙන් යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ අපේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ඕනේ අපි දැන් ඉතින් තමයි මේ යන්නේ හිමීට හරිද සාර්ව ආර්ථිකය හඳුන්වනවා ඊට පස්සේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මොනවද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති කියලා කියන්නේ සමාජය විසින් අපේක්ෂිත දීර්ඝකාලීන ආර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී අවශ්‍ය දිශාව කරා ආර්ථිකය මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් යොදා ගනු ලබන ක්‍රම වෙනවා මොනවද
ඒ කියලා කියන්නේ දැන් සමාජයක්. නැත්තම් ඔයා දැන් තමන් ගැන හිතන්න පවුලේ අය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඕක තමයි සමාජයේ ඉන්න හැම පුද්ගලයා ඔයත් ඇතුළු අපි ඔක්කොමලා රටේ ආර්ථිකයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ෆැමිලි එකේ අය, ඔයාගේ පවුලේ අය ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේම මොනවද බලාපොරොත්තු වෙන්නේ? අනාගතයේදී හොඳ සෞභාග්‍යමත් පුද්ගලයෙක් වෙනවා දකින්නේ. එහෙනම් ආර්ථිකයක් පිළිබඳවත් සමාජයේ ඉන්න සියලු පුද්ගලයාම දකින්නේ අනාගතයේදී හොඳ ආඩ්‍යවත් සමෘද්ධිමත් ආර්ථිකයක් බිහි වෙනවා දැකීම තමයි සමාජයේ පරමාර්ථය, සමාජයේ අපේක්ෂාව. ඔයාගේ ෆැමිලි එක ඔයා ගැන තියෙන අපේක්ෂාවමයි මේ. දැන් එහෙම අපේක්ෂාවක් ෆැමිලි එක තියාගෙන ඉන්නකොට, එහෙම අපේක්ෂාවක් සමාජයේ ආර්ථිකය ගැන තියාගෙන ඉන්නකොට බලන්න මේ දෙක එක යන්නේ මේ. ඒකයි මම කිව්වේ තමන්ගේ ජීවිතය ගැන මේක හිතාගත්තා නම් ආර්ථිකය ඒ ආකාරමයි. එහෙනම් එහෙම ෆැමිලි එක ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට ඔයා මොනවද කරන්නේ? අන්න ඒක තමයි ඔයාගේ සෞභාග්‍ය ඇති කර ගැනීමට ඔයා කරන කළමනාකරණය. පුද්ගලයෙක් හැටියට. එහෙනම් සමාජයේ මිනිස්සු ආර්ථිකයකින් බලාපොරොත්තු වෙන්නේ සමෘද්ධිමත් සංවර්ධන ආර්ථිකයක් නම් දැන් මිනිස්සු බලාපොරොත්තු වෙලා තියෙන එක. එහෙනම් ප්‍රතිපත්ති සම්පාදකීන් ඒ දේ කරන්න මොනවද ගත යුතු පියවර? ඔයාගේ ෆැමිලි එක, ඔයාගේ පවුල ඔයාගෙන් බලාපොරොත්තු වෙන ඒ සර්ව සුභවාදී හොඳ සමාජයක ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් ඔයා මොනවද කරන්නේ? හොඳ රැකියාවක් හොයා ගන්නවා, හොඳ විවාහයක් කරගන්නවා, හොඳ ළමයි හදනවා, හොඳ සමාජ සේවයක් කරනවා, විවිධ කාරණා තියෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ඒත් එක්කම ඔයා නිෂ්පාදනය වැඩි කරගන්නවා වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ කාරණා තියෙන්න පුළුවන්. එහෙනම් ආර්ථිකයක් ගත්තහම මෙන්න මේ ප්‍රතිපත්ති සම්පාදකීන් මේ ආර්ථිකය කළමනාකරණය කරන්න ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් භාවිතා කරනවා. ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ අනිකුත් ප්‍රතිපත්ති. හරිද? මේවා ඇගේ විස්තර තියෙනවා මුදේ. හරිද? දැන් එහෙනම් ආර්ථිකය ඔයාගේ ගත්තත් ඔයාව සමෘද්ධිමත් එහෙම නැත්නම් සෞභාග්‍යමත් රටක් කරන්න නම් ප්‍රතිපත්ති සම්පාදකීන් මේ සාර්ව ආර්ථිකයේ කළමනාකරණ ප්‍රතිපත්ති වශයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කරනවා. එකක් ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තිය, අනිත් එක අනිකුත් ප්‍රතිපත්තිය. ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තිය යටතේ ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් එනවා. මූල්‍ය ප්‍රතිපත්තිය, අනිත් එක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය. මොනවාද තියෙන්නේ මන් ලියලා. ඕකත් එකයි ඈ. රාජ්‍ය මූල්‍ය කියලා තියෙන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය. නැත්නම් බදු ප්‍රතිපත්තියක් කියනවා. ඒක එච්චර සාර්ව බවක් නෑ. බදු ප්‍රතිපත්තිය කියපුවම ඒක මයික්‍රෝ බවක් තියෙන්නේ. එහෙම නැත්නම් සූක්ෂම බවක් තියෙන්නේ. නමුත් ඔය මොන නමින් කිව්වත් එකම ප්‍රතිපත්තිය. එහෙනම් මේ සාර්ව ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා අර ව්‍යාපාර චක්‍ර වලින් ඇති වෙන උස් පහත් වීම කළමනාකරණය කිරීම සඳහා රජයක් හැටියට ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රධාන වශයෙන් ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ මෙතන තියෙනවා තව අනිකුත් ඒවට එන්නේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, කාර්මික ප්‍රතිපත්තිය, ඔය වෙළඳ ප්‍රතිපත්තිය, ඔය වගේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා අනිකුත් කොටට. හරිද? කාර්මික සේවා ප්‍රතිපත්ති. දැන් මේවා තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ මොනවද කරන්නේ? හරි. මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ මොනවද කළමනාකරණය කරන්නේ? උද්දමනය කළමනාකරණය කරනවා. ඊට පස්සේ පොලි අනුපාත ඔයාගේ මූල්‍ය ප්‍රතිපත්තිය අපි මේවා වෙනම කතා කරනවා. පස්සේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ වැඩි
ආදායම් වැඩි පුද්ගලයන් බදු අය කරලා සහනාධාර දෙනවා ආදායම් අඩු අයට සමුද්‍ර සහනාධාර වගේ ඒවා දිනවා එහෙනම් ඒකෙන් අපි කළමනාකරණය කරනවා මේ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තියක් හැටියට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය එක පැත්තක් මූල්‍ය ප්‍රතිපත්තිය එක පැත්තක් ඒවා වෙන වෙනම දැම්ම අපි කතා කරන්නේ නැහැ ඔයාලා ඊළඟ අවුරුද්දේ ඩිප්ලෝමා එකේදී කතා කරා ඊට පස්සේ කුෂි කාර්මික ප්‍රතිපත්තිය කාර්මික ප්‍රතිපත්තිය වගේ අනිත් ටික කළමනාකරණය කරනවා දැන් එහෙනම් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ අපි කතා කරන්නේ මූල ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ අනිකුත් ප්‍රතිපත්ති ගැන තමයි ඒකේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තියට අනිකුත් ප්‍රතිපත්ති යටතේ කුෂි කාර්මික සහ විදේශ වෙළඳාම් වගේ ප්‍රතිපත්ති එනවා සාර්ව ආර්ථික කළමනාකරණය කරන්න ඕනේ ඇයි ඔයා සෞභාග්‍ය කරා යන ගමනට ගමන් කරන්න දැන් හරි අපි ඇවිල්ලා තියෙන තැනට පැයක් මං කරනවා කිව්වේ ඔය පාඩම නිකන් අර පැයකට වැඩි ගිහලා තව විනාඩි 5කින් මං මේ කැල ඉවර කරලා සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ආර්ථිකයේ ගමන් මඟ ගත්තාම ආර්ථිකයේ ගමන් මඟ මේකෙන් අපි සාර්ව ආර්ථික විද්‍යාවට ප්‍රවිෂ්ඨ වෙලා මම නතර කරනවා මේකේ තියෙන විදිහට මම ලියන්න වර්ධනාත්මකව නිවැරදි දිශාවට වර්ධනයේ නිවැරදි දිශාවට අනිත් පැත්තෙන් සංකෝචනාත්මකව නිවැරදි නොවන දිශාවට මෙතන මැද ඉන්නවා ප්‍රතිපත්ති සම්පාදකී හරිද මාර්ගය තීරණය කරන සාධක ආර්ථිකය ගමන් ගන්නා මාර්ගය තීරණය කරන සාධක ආර්ථිකය ගමන් ගන්නා මාර්ගය තීරණය කරන සාධක හරි ඔහොම රූප සටහනන්නේ දීලා තියෙනවා ඒක මම පොඩ්ඩියෙන් විස්තර කරලා අපි ඉන්නවා එතෙන් ආවම ඔයාලට තේරෙනවා ආර්ථිකයේ ගමන් ගන්න මඟ සාර්ව ආර්ථික කළමනාකරණය යත්තේ ආර්ථිකයේ සමහර ආර්ථික තියෙන වර්ධනය වෙමින් හරි දිශාවට ගමන් කරනවා ආර්ථිකය මෙහෙම වර්ධනය වෙමින් මෙහෙම හරි දිශාවට ඔහොම ගමන් කරනවා ඒක ප්‍රතිපත්ති සම්පාදකීන්ට අවශ්‍යයිද කළමනාකරණය කරන්න අර ඉස්සෙල්ලා කියපු එකම නෑ මම ලොකුවට කළමනාකරණය කරන්න ඕනේ දැනට මෙයා වර්ධනාත්මකව නිවැරදි දිශාවට ගමන් කරනවා තව ආර්ථික තියෙන්න පුළුවන් සංකෝචනාත්මකව නිවැරදි නොවන දිශාවට තව ආර්ථිකයක් තියෙනවා මෙහෙම උඩ තිබ්බේ දැන් මේවා සංකෝචනය වෙමින් නිවැරදි නොවන දිශාවට ගමන් කරනවා හරි පැත්තට මේ ආර්ථිකය සංකෝචනය වෙනවා කියන්නේ නෑ දැන් ඔයාලා ගත්තා සමහර පුද්ගලයෙක් ඉන්නවා සත පහ නැතුව හිටියා. ඕන්න බලන්නකො නම් කියන්න පුළුවන් හොඳට දියුණු වේගෙන ගිය පුද්ගලයෝ ඉන්නවා. ඒ මොකද වර්ධනය වෙමින් නිවැරදි දිශාවට ගමන් කරන පුද්ගලයෝ. තව අය ඉන්නවා අපිත් දන්න අය ඉන්නවා හොඳට සල්ලි තිබ්බ ඉහළ පැලැන්තිය කට්ටිය දැන් සංකෝචනය වෙලා නිවැරදි නොවන දිශාවට පල්ලෙහාට ගමන් කරනවා. මේ දෙකොල්ලම ආර්ථික පවුල් වල ඉන්නවනේ. තමන්ගේ පවුල් වල ඉන්න මේ පවුලක් ගැනමයි කතා කරන්නේ ඒ වගේම තමයි ආර්ථිකයක් කියන්නේ. එහෙනම් ආර්ථිකයක් ගත්තාම සමහර ආර්ථිකයේ තියෙන මූර්ත ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය වැඩි වීම, ආර්ථික වර්ධන සංවර්ධනය වැඩි වීම, ආර්ථික ස්ථායීතාවය හොඳ මට්ටමක පවත්වා ගැනීම නිවැරදි දිශාවට ගමන් කරනවා. නමුත් සමහර ආර්ථික තියෙනවා මූර්ත දළදේශීය නිෂ්පාදනය අඩු වෙනවා, සේවා වියුක්තිය වැඩි වෙනවා, ආර්ථික ස්ථායීතාවය නැති වෙලා ගිලිහිලා යනවා. මේ වාගේ කාරණා මගින් ආර්ථිකය නිවැරදි නොවන දිශාවට සංකෝචනය වෙමින් ගමන් කරනවා. එහෙනම් මෙන්න මේ ආර්ථික කළමනාකරණය කරන ප්‍රතිපත්ති සම්පාදකීන්ට සිද්ධ වෙනවා මේවට වඩා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආර්ථිකයක් ගමන් කරන්නේ සංවර්ධනය වෙමින් නිවැරදි දිශාවටද සංකෝචනය වෙමින් නිවැරදි නොවන දිශාවටද කියලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න බෑ කළමනාකරණය. දැන් ඔයා ගමන් කරන්නේ
හොඳ ආදායමක් ලබන සංවර්ධනය වෙච්ච පුද්ගලයෙක් වෙන්නද එහෙම නැත්නම් සෞභාග්‍ය කරා යන පුද්ගලයෙක් බවට පත් වෙන්නද කියලා දැනගෙන ඉන්න ඕන නේද හැදෙන්න නේද දැන් හොඳ සල්ලි තියෙන පුද්ගලයෙක් හිඟමන් තත්ත්වයට පත් වෙගෙන යනවා කියලා දැනගන්න එපා ඉස්සෙල්ලා දැනගන්න අපි මොනවද භාවිත කරන්නේ ඒකට දර්ශක භාවිතා කරන්න ඕනේ එහෙනම් ආර්ථිකයක් කළමනාකරණය කරන්න නම් ඔය මුලින් කියපු කාරණා වගේ ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති අනිකුත් ප්‍රතිපත්ති මගින් කළමනාකරණය කරන්න නම් ආර්ථිකයේ ගමන් කරන්නේ වර්ධනය වෙමින් නිවැරදි දිශාවටද සංකෝචනය වෙමින් නිවැරදි නොවන දිශාවටද කියලා ඉස්සෙල්ලා බලන්න අන්න ඒ බලන්න අපි සාර්ව ආර්ථික විද්‍යාවේදී ගණනය කරගන්නවා ජාතික ආදායම ජාතික වියදම ජාතික නිෂ්පාදනය ඒ තුනම එකයි දන්න කට්ටිය දන්නවා මෙන්න මේ දර්ශකයේ තමයි ප්‍රධාන වශයෙන් අපි ආර්ථිකය ගමන් කරන්නේ කුමන දිශාවටද කියලා අධ්‍යයනය කිරීම සඳහා යොදාගන්න. ඒ යොදාගෙන ඒක මත යැපිලා තමයි අපි අර සියලු සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති මේකට යොදාගන්නේ ආර්ථිකයේ නිවැරදි මගට යොමු කිරීම සඳහා. එහෙනම් අපි කොහොමද මෙන්න මේ සාර්ව ආර්ථික කළමනාකරණයට ලක් කළ යුතු ආර්ථිකයක් හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා වූ ජාතික ආදායම ජාතික වියදම හා ජාතික නිෂ්පාදනය කියන ඒවා ගණනය කරන්න කියන එක අපි ලබන සතියේ කතා කරමු. එතෙන් එනකම් පුතේ පැහැදිලිද කියන්නකෝ. ඔක තමයි සාර්ව ආර්ථිකය හැඳින්වීම. අපි ඒ කියපු දර්ශක තමයි අපි ලබන සතියේ කොහොමද කියන එක ගැන තාමත්ම කෙටියෙන් කතා කරන්න එක දවසකින් වගේ ඔයාලා ඒ ලෙවල් පොත පොඩ්ඩක් බලා ගන්න. අපි ඒකේ තිබිච්ච අර ගණනය කිරීම ගැඹුරට යන්නේ නැහැ. ඔය වගේ හැඳින්වීමක් තමයි ජාතික ආදායම් ගැන කරන්නේ. ඔතෙන් එනකන් තේරුණාද පුතේ? අපි ප්‍රශ්න ටිකක් කතා කරන්න යන්න ඉස්සෙල්ලා කියන්නකෝ. තේරෙන්න දෙයක් නැහැ. අපි කතා කරේ සාර්ව ආර්ථික විද්‍යාව හැඳින්වීම. ගැටලුවක් නැහැ නේ? රයිට්. අපි යන් එහෙනම් ඔයාලට ප්‍රශ්නෙත් කියවන්න ඕනේ මම. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවේ 2014 අපි බලමු ඉරිගහන ප්‍රශ්න නම් පුතේ ගෙදර ඉඳන් කරන්න බෑ නේද මට නේ? සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් ඔයාලා දන්නවා. දෙවෙනි ප්‍රශ්නේ සංඛ්‍යා වගුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් හෝ එවැනි වාර්තාවක බොහෝ විට වාර්ෂික වාර්තාවෙන් ගත්ත සංඛ්‍යා සටහනක් දීලා ඒකේ එක එක උපනදීන් ගැන අහන ප්‍රශ්න තමයි දෙවෙනි ප්‍රශ්නේ මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ. ඒ ආකෘතියට අනුව ගත්තාම අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු සූක්ෂම ආර්ථික විද්‍යා ප්‍රශ්නයක් ඔයාලා ටක් ගාලා ලියා ගන්නවද එහෙනම්? ඌටි මම කියාගෙන යනකොටම ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා වෙළඳ පොලෙහි බලවේග ලෙස පවතින ඉල්ලුම හා සැපයුම එක්ව එහි භාණ්ඩ හා සේවාවල මිල තීරණය වේ. ඒක නිකන් වාක්‍යයක් හැටියට දීලා තියෙනවා. හරිද? පළවෙනි ප්‍රශ්නේ පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක් නම් කරන්න. ඒවා ඒකාධිකාරී තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේද? මානු කොච්චර ලේසිද? ප්‍රශ්නේ මොකද්ද? පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක් නම් කරන්න. 1 2 3 4. පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක් නම් කරන්න. ඒවා ඒකාධිකාරී තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නේ ඔකට ලකුණු 5ක් දෙනවා අපි. ලක්ෂණ 4 කියන්න බලන්න. දැන් ඔයාලා දන්නවා ගිය සතියේ ඉස්සර සතියේදී මම කරේ පූර්ණ සේවා පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ 4ක්. එක එක කියන්න ඔයාලා. කෙටියෙන් ලියන්න. මොනවාද? සමජාතීය භාණ්ඩයන් නිෂ්පාදනය කරයි. සමජාතීය භාණ්ඩ. ඊට පස්සේ පිවිසීමේ බාධා පැවතීම. තව කියන්නකෝ ඔයාලා. මම දැන් උත්තරේත් ලියනවා. ඔක්කොම කරන්නේ මම. කියන්න ලේසි. තමනා තියෙන්නේ. ආයතන අති විශාල සංඛ්‍යාවක් පැවතීම. තව
ඔයාලා yes no කියන්නේ මුකුත් කියන්නේ නැහැ. වෙළඳපොළ පූර්ණ දැනුම පැවතීම. පූර්ණ දැනුම පැවතීම. ඔය තව ලියන්න පුළුවන්. හතරක්නේ අපිට කිව්වේ. නේද? නම් කරන්න. හරි. දැන් මෙන්න තව මොනවද ඕන? තව ලියන්න නම් පුළුවන් ඉලුම්මක් වුණා තරම් ඔයාලා එකක්වත් කියන්නේ නැති නිසා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් වැඩි විස්තර ඕනේ නැහැ. කෙලින්ම අහලා තියෙන නම් කරන්න හතරක්. මොන නම් කරා? ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ මේ ප්‍රශ්නේ කියනවා ඒවා ඒකාධිකාරී තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේද කියලා. දැන් මේ පූර්ණ තරංකාරී වුණේ ඒකාධිකාරී වෙනස් වන්නේ. මේ පූර්ණ තරංගය මේ කියන ඒවා ඒකාධිකාරී කොහොමද කියලා අහන්නේ. ඒකාධිකාරී වෙනස් වන්නේ කෙසේ? ඔයාලා ලියන්න ඕනේ මම වකුගඩ දාලා බෑ. මොකද්ද? මේක ගත්තොත් ආයතන එකයි. බලන්න වෙනස් වෙන හැටි. ආයතන අතිවිශාල සංඛ්‍යාවක් පවතිනවා. එහෙනම් කොහොමද ලියන්නේ? පූර්ණ තරංකාරී වෙළඳපොළ යටතේ ආයතන අතිවිශාල සංඛ්‍යාවක් පැවතුවද ඒකාධිකාරයේ යටතේ පවතින්නේ එක් ආයතනයක් පමණයි. එය කර්මාන්තයම වේ. right? ඊළඟ සමජාතීය භාණ්ඩය නිෂ්පාදනය කරයි. සමජාතීය භාණ්ඩයක්ද? සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරයි පූර්ණ තරංගයට. නෑ ඒකාධිකාරී යටතේ විශේෂිත භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. දැන් දුම්රිය සේවය ගත්තොත් ආඩුවක විශේෂීය සේවාව. පිවිසුමේ බාධා නැහැ. වට්ටක් කලෝරියක් ගෙනාවා. වට්ටක් කවල ගාන වැඩි කියලා හොඳයි මේ දවස්වල හොද්ද කියලා වට්ටක් ටිකක් ඔය කොහේ හරි ගිහිල්ලා මොන්රාගල අනුරාධපුරේ පොළොන්නරුව කොහේ හරි ගිහිල්ලා වට්ටක් කලෝරියක් ගෙනාවා පාරායින තිබ්බා වික්කා. විකිනෙන්නේ නැත්නම් ලොකු ගානක් වියදම් වෙලා නැහැ. නවත්තලා දාලා නිකන් ඉන්න පුළුවන්. පිවිසීමට බාධා නැහැ. ඒ කියන්නේ පිරිවැය එච්චර යන්නේ නැහැ කියන්නේ. නමුත් ඒකාධිකාරී යටතේ පිවිසීමට බාධා පවතී. දුම්රිය සේවාවක් වලට පටන් ගන්න පුළුවන්ද පෞද්ගලිකව? බෑ. ඇයි? මේ සඳහා අධික වියදමක් යනවා. වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් සියලු දෙනාටම පවතිනවා. එසේ නොවේ. එසේ නොපවතී. ඇයි ඒ කට්ටිය වෙළඳපොළ මිල තවෝන මේ කාරණා නිසා මෙයා මිල ගනුවේ. මෙයා මිල සාධාරණයි. මෙයාට වෙළඳපොලේ මිල සහ ප්‍රමාණය කියන දෙකම තීරණය කළ හැකි. හැබැයි මිල තීරණය කරොත් ඉල්ලුම් සැපයුම් මගින් ප්‍රමාණය තීරණය කරොත් ඉල්ලුම් සැපයුම් මගින් මිලක් තීරණය වෙනවා. දෙක වෙන වෙනම ඒකාධිකාරයට වෙනස් කරන්න පුළුවන්. නමුත් මෙයාට මිල කෙරෙහි බලපෑමක් කරන්න බෑ. එයාට පුළුවන්නේ වෙළඳපොලේ ඉල්ලුම සැපයුම් මගින් තීරණය වෙච්ච මිලක් යටතේ ඕනෑම ප්‍රමාණයක් අලෙවි කරන්න සහ මිල දී ගන්න පුළුවන්. මේ ටික දන්නව නේද? අපි කරපු ටිකමනේ මේ අහන්නේ. පුළුවන් නේද? ඒ ලකුණු පහම ගන්න. එක තේනි දෙකයි. මේක නම් කරා පොඩි ඡේද හතරකින් මේක කිව්වා. පුළුවන් පුතේ ඒක ලියන්න. කියන්න බලන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් නේද? ඒ තුන්වෙනි ප්‍රශ්නේ 2014 තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ওই ටික තමයි අපි බලාපොරොත්තු වෙන විභාගය. ඒ ලියපුවම හොඳටම පුළුවන් දෙයක ලියන්න. ලියන්නේ බැයි නම් ආයෙ කරන්න වෙනවා. පුළුවන් නේද ඒ ටික ලියන්න? වගුවක් විදිහට ලිව්වට කමක් නැහැ පුතේ. විස්තරය ඇතුව ලියන්න හැබැයි කමක් නැහැ වගුවක් විදිහට ලිව්වට. මේ ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. කොහොමද ගැටලුවක් වෙන්නේ නැහැ. කාරණා ටික අපිට පැහැදිලියි එතකොට එකපාරටම. හැබැයි කියන්න මේ වෙනස්කම් ගැන වගේම තමයි අහන්නේ. වගුවක් විදිහට ලිව්වට ප්‍රශ්නයක් නැහැ. කවුද? නම් කිව්වන්න නැති වුණාට ඒ අහපු කෙනාට. ඒක පැහැදිලි නේද? ඒ වගේ ලියන්න පුළුවන් නේද? ලියනවාද නැත්තම්? ඕකේ රයිට්.
දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඒකේ දෙවෙනි කොටස පූර්ණ තරංකාරී වෙළඳපොළක ලියාගන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළක Q නැමැති භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් සැපයුම් වක්‍රවල සමීකරණ. පූර්ණ තරංකාරී වෙළඳපොළක Q නැමැති භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් සැපයුම් වක්‍රවල සමීකරණ පිළිවෙලින් QD සමානයි ඒවා නම් අර ඒ ලෙවල් වල තිබුණේ. මේ සිලබස් එකකින් ආපු පළවෙනි අවුරුද්ද QS අපි බලමු වෙලා තියෙන හැටියට ඉතින් මම එතනින් නම් ගත්තේ ඒකයි වෙලා තියෙන හැටියට මෙහාට කතා කරමු. සමීකරණ පිළිවෙලින් QD සමානයි 10 ඍණ 4යි P සහ QS සමානයි ඍණ 2 ධන 8යි PVAයි සිතමු. මෙම වෙළඳපොළේ සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. ඒක ගණනය කරලා දාන්න. ඒක නම් මොනවද? ඒක ලකුණු 5යි තින්නේ. නොකරපු අය දන්නවා අපි දන්නවා වෙළඳපොළ සමතුලිත වෙන්නේ මේ සැපයුම මේ ඉල්ලුම ඒ සැපයුම් සමීකරණය කියලා කියන්නේ ඍණ 2 ධන 8යි P මේ කියලා කියන්නේ 10 ඍණ 4යි P කියන එක මේ සමීකරණ දෙක මෙන්න මෙතෙන්දි QS QD ට හම්බ වෙනවා. එහෙනම් ඒ සමාන වෙන තැනේදී සමතුලිත මිල සහ ප්‍රමාණය තීරණය වෙනවා. ඒ නීතිය යටතේ අපි QD සමානයි QS ට එහෙනම් මේ දෙක සමානයි කියලා කියන්නේ 10 ඍණ 4යි P සමානයි ඍණ 2 ධන 8යි P මේක මෙහාට එනකොට 12 සමානයි 12යි P ඒ කියන්නේ 1 සමානයි P නේද? දැන් මනේ කට්ටිය ඔය P එකයි අනික මොකද්ද? ප්‍රමාණය 6යි වුණේ මට හදන්න වෙලාවක් නැහැ. මේ දෙකෙන් ඕනම එකකට ආදේශ කරන්න එහෙනම් QD සමානයි 10 ඍණ 4 වරක් 1 4යි එහෙනම් QD සමානයි 6යි. එච්චරයි එහෙනම්. අයියෝ නේ. පිස්සු ඇදේ ඕවද විභාගේ නේද? ඒකයි. හරිම ලේසියි. හරි නේද පුතේ? නොකරපු අය දන්නවනේ ඒක නේ. අපි පේපර් එක හදාද්දී මේ ආර්ථික විද්‍යාව නොකරපු අයත් ඉන්නවා කියලා හිතලා හදලා තියෙන්නේ. ඒකයි ඈ. කරපු අයට ලියන්න ඕන ප්‍රශ්න වෙනම තියෙනවා. එහෙම නෑ මොකද ලේසි විභාගෙ එහෙම අමාරු වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ. ඒකේ තුන්වෙනි කොටස දැන් ලකුණු 10ම හරි. ලියාගන්න. ශ්‍රී ලංකාවේ වී සඳහා පවතින වෙළඳපොළ පූර්ණ තරංකාරී වෙළඳපොළක් යයි සිතමු. ශ්‍රී ලංකාවේ වී සඳහා පවතින වෙළඳපොළ පූර්ණ තරංකාරී වෙළඳපොළක් යයි සිතමු. මෙහිදී වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් වීමට බලපෑ හැකි කරුණු 4ක් පැහැදිලි කරන්න. වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් වීමට බලපෑ හැකි කරුණු 4ක් පැහැදිලි කරන්න. පුළුවන්. පූර්ණ තරංකාරී වෙළඳපොළක් තමයි වී සඳහා පවතින්නේ උපකල්පනය කරන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය මොන ආකාරයිද? කියනවා දැන් මේ ප්‍රශ්නෙට ලියනකොට ඔයාලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න හැටි. අරවා වගේ අරකට වඩා වෙනස්. පූර්ණ තරංකාරී වෙළඳපොළක වී සඳහා පවතින. දැන් එතකොට එහෙනම් ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕනේ පූර්ණ තරංකාරී වෙළඳපොළක් වී සඳහා පවතින. උපතරා ඇඳින්න කොහොඳයි නැත්නම් හිතින් මතක් කරගන්න. මේ වී සඳහා පවතින පූර්ණ තරංකාරී වෙළඳපොළක්. පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය මොන ආකාරයිද? කියන්නකෝ. ඒක කියන්නකෝ ප්‍රශ්නේ උත්තරේ. සමතුලිතය වෙනස් වෙන ඉස්සෙල්ලා අපි පූර්ණ තරංකාරී වෙළඳපොළක පූර්ණ තරංකාරී වෙළඳපොළක එක්කෙනයි කියන්නේ. එයානේ පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය මෙහෙම නෙමෙයිද? ඒක හරිද වැරදිද? තිරස්ක්ෂයට සමාන්තර නෙමෙයිද? පූර්ණ තරංකාරී වෙළඳපොළකින් වක්‍රය. හරි. නෑ. මොකද? ඇයි නැත්තේ? නෑ කියනවා හරි කියනවා. ඇයි නැත්තේ කියන්න?
රයිට් රයිට්. ඒ කෙනා මේ උත්තරේ දෙන්නේ. මේක පුතේ පූර්ණ තරංකාරී ආයතනයක්. හරි කියපු එක්කෙනා මතකද ඈ? ආයතනයක වක්‍රය තමයි. අන්න ඒක තමයි. ඒව මතක තියෙන්න ඕනේ. එහෙනම් පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය ඊට බැවුම්කින් යුක්තයි මේ වෙළඳපොළ. හරිද? මේ ප්‍රශ්නෙට උත්තර ලියන හැටි මම මේ කියලා දෙන්නේ ලේසි හොයාගන්න. ඔයාලා හිතන්න ඕනේදී Q ප්‍රමාණය. ඔන්න සමතුලිතය. ඊයක Q. දැන් බලන්නකො පූර්ණ තරංකාරී වෙළඳපොළක සමතුලිතය අපි ඔන්න මතක් කරගත්තා. ඔන්න ඔහොම තමයි සමතුලිතය හැදෙන්නේ කියලා. ඇඳගත්තේ නැතත් කමක් නැහැ. නම් කෙටි සටහනක් ගහ ගන්න ඔයාලා. දැන් අහන්නේ මෙන්න V වෙළඳපොළ අපිට V වැඩක් නැහැ. V කියලා කියන්නේ නිකන් ඒ ඔයාලට අර පොඩ්ඩක් අවුල් වෙනවනේ. එතකොට V කියලා දාපුවාම එහෙම නැත්නම් කෙලින්ම අහන්නේ පූර්ණ තරංකාරී වෙළඳපොළක. එනිසා මේ වෙළඳපොළේ සමතුලිතය වෙනස් වීමට බලපෑ හැකි කරුණු හතරක් පැහැදිලි. දැන් මෙන්න මේ කියන ලක්ෂය වෙනස් වෙන හැටිනේ අපිට අහන්න. මේක වෙනස් වෙන්න පුළුවන් කොහොමද? ඉල්ලුම් වක්‍රය දකුණට විතන් වෙලා වෙනස් වෙන්න පුළුවන්. වමට විතන් වෙලා වෙනස් වෙන්න පුළුවන්. හරිද? ආය කොහොමද? සැපයුම් වක්‍රය වමට විතන් වෙලා වෙනස් වෙන්න පුළුවන්. සැපයුම් වක්‍රය දකුණට විතන් වෙලා වෙනස් වෙන්න. හරිද? හරිද? එහෙනම් මේ දෙපැත්තටම කමුණුයි. එහෙනම් ඉල්ලුම වක්‍රය වෙනස් වීමට කාරණා මොනවද? ඉල්ලුම ගැන කිව්වොත් මේක වමට දකුණට විතන් වීමට මේ A level වලදී ඍජුව අහන ප්‍රශ්නයක්. මේ ටිකක් එහෙම මෙහෙන් අහලා තියෙනවා. මොනවාද? මේක වෙනස් වෙන්න බලපානවා මිල මිල එහෙම ලිව්වොත් ඉවරයි ලකුණු ටික වගේ. ඇයි? මිල වෙනස් වුණොත් මේ ඉල්ලුම් වක්‍රය දිගේ තමයි ගමන් කරන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමනේ. මේ අහන්නේ ඉල්ලුමේ වෙනස් වීම ගැන නොකිය අහන්නේ. තේරෙනවද ඔයාලට ප්‍රශ්නේ? ඉල්ලුමේ වෙනස් වීම ගැන නොකිය වක්‍ර විදිහකට අහන්න. දැන් මොකද ඉල්ලුම වැඩි වෙන්න බලපාන්නේ? ඉල්ලුමට බලපාන සාධක අනිකුත් භාණ්ඩවල එහෙම නැත්නම් ආදේශන අනුපූරක භාණ්ඩවල මිල අඩු වැඩි වීම. ඊට පස්සේ පාරිභෝගික රුචිය අඩු වැඩි වීම. ඔයක විස්තර කරන්න. මේ V සඳහා පවත්නා වූ මොනවද? බඩිරිගු ඉතින් ආදේශන මොනවද තියෙන්නේ? පූර්ණ ආදේශන නෑ. එහෙම නැත්නම් මුං ඇට, කව්පි ඒ වගේ ආදේශන භාණ්ඩ වල නිෂ්පාදනය වැඩි වෙලා. එතකොට සැපියුම් ඉල්ලුම් වක්‍රේ ආදේශන භාණ්ඩ වල මිල අඩු වෙලා. මුංගට කව්පි වගේ මිල හරියට අඩු වෙලා. එතකොට මොකද වෙන්නේ? මේක සඳහා ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් සමතුලිතය වමට විතර. පාරිභෝගික රුචිය මිනිස්සු බත් කන්න තියෙන රුචිය අඩු වෙලා. වෙලාවක් නෑ වැඩට යන හින්දා පාන් කන්න පුළුවන්. එහෙනම් P සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ මොනවද? ආදායම. මතක නැද්ද? ආදායම, කාලගුණය, දේශගුණය. ඔය වගේ කාරණා අර කියපු විස්තරය අපි ලියාගත්තේ. ඒ ඔක්කොම මේකට බලපාන. ඒක චුට්ටක් විස්තර කරන්න පුළුවන් නේද? පුළුවන්. ඒ හතරක් ලියුවත් කමක් නැහැ. ඕනවල අනිත් පැත්තට ඇවිල්ලා සැපයුමට බලපාන සැපයුම පැත්තෙනුත් ලියන්න පුළුවන්. එක පැත්තකින් ඉවර නැති ඈ. සැපයුම පැත්තෙන් මොන? මේ සැපයුම් වක්‍රය වමට දකුණට හිටෙන්නේ. හැබැයි මිල හැර. ඒ අහන්නේ මොකද්ද? සැපයුම් මේ වෙනස් වීම කියන එක. සැපයුම් ප්‍රමාණය වුණොත් වක්‍රය දිගේ ගමන් කරන්නේ. දැන් මේ සැපයුම මෙහාට විතර වෙලා තමයි මේ ඉල්ලුම් සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. මතකයි නේද කීපේ? right. එහෙනම් මොනවද සැපයුම් බලපාන සාධක? භාණ්ඩයේ මිල පෙර අන් භාණ්ඩවල මිල. ඊට පස්සේ තාක්ෂණය යෙදවුම් වල මිල. දේශගුණය. මතකයිද ඒක? අන්න ඒ කියපු කාරණා අරන් ඔයා කියන්න ඕනේ තාක්ෂණයේ වඩා වැඩි දියුණු වෙච්ච අවස්ථාවක් ඇති වෙනවා V වගාව කිවි.
ගොයන් කපන්න අතින් ගොයන් කපපු එක දැන් සුනාමියෙන් කපන්න. සුනාමිය කියන්නේ අර සුනාමි කියලා මැෂින් එකක් තියෙන්නේ නේ. මහා සෝනා කියලා එකක් තියෙනවා. දන්නවා මේ පැති වල ඉන්න අය දන්නවද නේද? එහෙම එකක් තියෙනවා සුනාමිය, පොඩි සුනාමි, මහා සෝනා. ඒ වගේ මැෂින් ඇවිල්ලා. ගොයන් හිටවන මැෂින් ඇවිල්ලා. එහෙනම් තාක්ෂණي වැඩි දියුණු වෙන නිසා සැපීමක් විදක්නට හිතන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? සමතුලිතය වෙනස් වෙනවා. ඒ දොම් මිල අඩු වෙලා. ශ්‍රමිකයෝ වැඩට අරන් ගෙවන ඕන පඩියට වඩා අඩුවෙන් දැන් එක යන්ත්‍රයකින් කපා ගන්න පුළුවන්. නේද? හොඳ දේශගුණ තත්ත්වයක් ඇති වෙලා සැපීම වැඩි වෙලා. එහෙනම් මේ කියපු සැපීම ඒ පැත්තෙනුත් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා මේ එක පැත්තකින් ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ. තව වඩා හොඳයි. ඉල්ලුම පැත්තෙන් මෙහෙම වෙනවා, සැපීම පැත්තෙන් මෙහෙම වෙනවා කියලා දෙක අරන් විස්තර කරන්න පුළුවන් නම් අපි එයා කවුද කියලායි එක පැත්තක් ලියපු එයා කවුද කියලායි ඔයාලා අර අපිට හොඳට විස්තර විග්‍රහ කරගන්න පුළුවන් මොන වගේ දැනුමක්ද මෙයාට තියෙන්නේ කියලා මේ වගේ ප්‍රශ්නයකට දෙන උත්තරේ නම් පුළුවන් පුතේ ඒක ලියන්න බැරි වෙන්න බෑ. ඒවා මේ චූටි ප්‍රශ්න නේද? පුළුවන් නේද? මේ ඇවිල්ලා විභාගය ආරම්භ කරපු අවුරුදු 2017 ඈ මේ කියන විභාගය ආරම්භ කරපු අවුරුදු. කුටිය පහරයවල වෙනස් වෙලා තියෙනවා මේ ආකෘතිය වෙනස් වෙලා නැහැ ප්‍රශ්න පොඩ්ඩක් සංකීර්ණලා තියෙනවා. නමුත් අපි දන්නා දෙයින් නොදන්නා දෙයට යනවා. බුදුහාමුදුරන්ගේ දේශනා විලාසයක් දන්නා දෙයින් නොදන්නා දෙයට යනවා. දන්නව නේද? ඒ කොටස් තුනට පුළුවන් නේද ලියන්න? පුළුවන්ද? ලකුණු 15ම ගන්න පුළුවන් නේ? බැයි දානේ. තාම ලියා ගන්නවද ඔය කියපු ටික? ලියා ගන්න දෙයක් නැහැ. පුළුවන්. රයිට්. හතරවෙනි කොටස. පූර්ණ තරංකාරී වෙළඳපොළක් යටතේ පවතින ආයතනයක භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම් වක්‍රයේ කුමන ස්වරූපයක් ගනීද? එවැනි ස්වරූපයක් ගන්නේ කුමක් නිසාද? ලියා ගන්න ඕනේ නේ. ලියන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළක් යටතේ හතරවෙනි කොටස එකේ. පූර්ණ තරංකාරී වෙළඳපොළක් යටතේ පවතින ආයතනයක භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම් වක්‍රය කුමන ස්වරූපයක් ගනීද? එවැනි ස්වරූපයක් ගන්නේ කුමක් නිසාද? එවැනි ස්වරූපයක් ගන්නේ කුමක් නිසාද? එවැනි ස්වරූපයක් ගන්නේ කුමක් නිසාද? අන්න දැන් අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට උත්තර ඊළඟ හිටියේ. පූර්ණ තරංකාරී ආයතනයක ඉල්ලුමක් කුමන ආකාර ගනීද? දැන් ඒක මම අහන්නේ නැහැ. මොකද දැන් අහුණානේ. කුමන ආකාර ගනීද? තිරසක්ෂයට සමාන්තරයි. නේද? ඒක ඇදලා පෙන්නන්න. A සමානයි AR සමානයි MR සමානයි P. ඒ වගේව දාන්න. එතකොට අදටම දන්නවා කියලා තේරෙනවා බලන කෙනාට. D විතරක් දානවට වඩා දැන් ඔයාලා දන්නවා D සමානයි AR සමානයි MR සමානයි P. පූර්ණ තරංකාරී ආයතනික ඉල්ලුම් වක්‍රය කියන්නේ. නේද? එහෙනම් එවැනි හැඩයක් ගන්න හේතුව එහෙමනේ දාන්නේ. කුමන ස්වරූපයක් ගනීද? එහෙනම් උත්තරේ තිරසක්ෂයට සමාන්තර ස්වරූපයක් ගනි. ඒ පහත් සඳහන් ආකාර වෙයි කියලා ඔන්න මේක ඇඳලා පෙන්නන්න. ඊට පස්සේ එවැනි ස්වරූපයක් ගන්නේ කුමක් නිසාද කියලා අහනවා. එහෙනම් මෙවැනි ස්වරූපයක් ගන්නේ ඇයි? ආයතන අති විශාල ප්‍රමාණයක් වෙළඳපොලේ පැවතීම සහ එක් ආයතනයකට භාණ්ඩයේ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කිරීමට නොහැකියාව සහ සමජාතීය භාණ්ඩයන් නිෂ්පාදනය කිරීම නිසා මෙන්න මේ ඉල්ලුම් වක්‍රය තිරසක්ෂයට සමාන්තරව ගමන් කරනවා. ඒ කියන්නේ තවත් ඉදිරියකින් කියනවා නම් වෙළඳපොලේ ඉල්ලුම සැපයීම මගින් තීරණය වෙච්ච මිලකට වෙළඳපොළ ආයතනයේ ඉන්න ඕනෑම භාණ්ඩ වේගක ප්‍රමාණයක් අලෙවි කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර සමජාතීය භාණ්ඩය සහ අතිවිශාල ආයතන සංඛ්‍යාව වෙළඳපොලේ රැඳී සිටීම. මේක පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය. අයියෝ නේ ලකුණු 18ක් නම් ෂුවර් නේද? ඔයාලා 18ක් ෂුවර් නේද කියලා ඔව්ද නැද්ද? ලකුණු 18ක් ෂුවර් නේද මේ ප්‍රශ්නෙට? 18ක් ෂුවර් නේද පුතේ මේ ප්‍රශ්නෙට? කියන්නකෝ නැද්ද කියලා. ඔව් නේ. ආයෙ මොනවද? ඕකද? රයිට්. ගානක් හදන්නද? තව ප්‍රශ්න දෙකක් විතර කරන්න නේද? ගානක් ගණන් ටිකක් අපි වෙලාවක් තියෙන වෙලාවක් අල්ලලා බලමු හදන්න. ඒ අවුරුද්දේම 6 වෙනි ප්‍රශ්නේ.
ලියා ගන්න ටක් ගාලා වලගව නෑනේ. මානව අවශ්‍යතා සහ ඕනෑපාකම් මානව අවශ්‍යතා සහ ඕනෑපාකම් තෘප්තිමත් කිරීම සඳහා විකල්ප භාවිතයන් සඳහා තෘප්තිමත් කිරීම සඳහා විකල්ප භාවිතයන් සඳහා සම්පත් බෙදා හැරීම සම්බන්ධව ආර්ථික විද්‍යාව සැලකිලිමත් වේ. ඒක තමයි ඒ ප්‍රශ්නේ හැඳින්වීම. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ඒ කියන්නේ ප්‍රශ්නේ පළවෙනි කොටස සම්පත්වල ආවස්තික පිරිවැය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? සම්පත් බෙදා වෙන් කිරීමේදී ආවස්තික පිරිවැය හටගන්නේ කෙසේද? සම්පත්වල ආවස්තික පිරිවැය යනුවෙන් කුමක් හඳුන්වන්නේද? එහෙම නැත්නම් හඳුන්වන්නේ කුමක්ද? සම්පත් බෙදා වෙන් කිරීමේදී ආවස්තික පිරිවැය හටගන්නේ කෙසේද? සම්පත්වල ආවස්තික පිරිවැය කියලා කියන්නේ සම්පත්ල ඉන්නවද මෙතන? ඒ සම්පත්ගේ ආවස්තික පිරිවැය නෙමෙයි මේ කියන්නේ නේද? භූමියේ ශ්‍රමයේ ව්‍යවසාය ප්‍රාග්ධනය කියන මේ සම්පත්වල ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? භූමිය ගත්තොත් අර අපි මේ රූප සරහන හිටන් ඉඳලා කරා නේද? මේව භූමිය ගත්තොත් මේක වී වගා කරන්න පුළුවන් නේද? කඩයක් දාන්න පුළුවන්, ගයක් හදලා කුලියට දෙන්න පුළුවන්. එහෙනම් මේ එක අවස්ථාවක් සඳහා ඔය කියන එක අවස්ථාවක් සඳහා මේ සම්පත භාවිතා කිරීම නිසා අතහැරීමට සිදුවෙන අනිකුත් ඵලදායී කටයුත්තේ වැඩිම ප්‍රතිලාභය සහිත කටයුත්තේ වටිනාකම තමයි සම්පත් වල ආවස්තික පිරිවැය කියලා කියන්නේ. එහෙනම් ඉතින් කියනවා නම් මේ නිෂ්පාදන සම්පතක් එක නිෂ්පාදනයක් සඳහා එක නිෂ්පාදන කටයුත්තක් සඳහා යොදා ගැනීම නිසා අතහරින්න සිදුවෙන අනිකුත් නිෂ්පාදන අවස්ථාවල හොඳම නිපැයුම් අවස්ථාව තමයි සම්පත්වල සම්පතක ආවස්තික පිරිවැය කියලා කියන්නේ. සම්පත්වල ආවස්තික පිරිවැය ඇති වෙන්නේ එහෙම සම්පත් බෙදා වෙන් කිරීමේදී ආවස්තික පිරිවැය හටගන්නේ කොහොමද? බෙදා වෙන් කිරීමේදී ආවස්තික පිරිවැය හටගන්නේ කොහොමද? සම්පත්වල බෙදා වෙන් කිරීමේදී ආවස්තික පිරිවැය හටගන්නේ සම්පත්වල පවත්නා හිගකම නිසා. ඒ වචනේම ඇති නේද? ඇයි සම්පත් හිග නිසා තමයි මේ එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ගියාට පස්සේ අනිත් දේ අපිට කැප කරන්න වෙන්නේ. ඒ වලට කැප කරන්න වෙන්න හේතුව තමයි හිගකම. එච්චරයි මේ ප්‍රශ්නෙට උත්තර. දෙවෙනි කොටස ටික වේගින් උච්චාරණ නම් මේක ප්‍රශ්න කීපයක් කරන්න පුළුවන් නේ. තීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. ඒක උද්ෘත ඇතුලේ තියෙන්නේ උද්ෘත ගම ඇතුලේ තියෙන දෙවෙනි කොටස. තීනවන ආන්තික උපයෝගීතා න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? පූර්ණ තරංකාරී වෙළඳපොළක තාර්කිකව කටයුතු කරන පාරිභෝගිකයෙකුගේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක ස්වරූපය මෙහිදී නිර්ණය කරන්නේ කෙසේද? ප්‍රශ්නය කියන්නම්. තීනවන ආන්තික උපයෝගීතා න්‍යාය යනුවෙන් කුමක් අදහස් කරන්නේද? පූර්ණ තරංකාරී වෙළඳපොළක තාර්කිකව කටයුතු කරන පාරිභෝගිකයෙකුගේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක ස්වරූපය මෙහිදී නිර්ණය කරන්නේ කෙසේද කියලා අහන්න. නේද? ඒවා හැමෝම කරාම ඔක්කොම තීරණයක ඔයාලා ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් හැම කොට තව අපි ඉස්සරහ කරනකොට මීට වඩා ටිකක් ගැඹුරුයි අපි ප්‍රශ්න මේ එහෙම මම එකපාරට ගැඹුරු තැන් වලින් පටන් ගන්න නැත්තේ. එතකොට එපා වෙනවනේ මේ තියෙන්නේ ඒ විභාගේ පටන් ගත්ත පළවෙනිම අවුරුද්ද. හරි ලේසි නේද? ඊට පස්සේ චුට්ට පොඩි කෑලි අපි එකතු කරලා තියෙනවා. මේ ඒවත් අපි කතා කරනකොට මම දන්නේ නැහැ වෙලා තියෙන හැටියට කතා කරනකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආර්ථික විද්‍යාව. ඊනෝන ආර්ථික උපයෝගීතා න්‍යාය. මොකද්ද? ඊනෝන ආර්ථික උපයෝගීතා න්‍යාය කියන්නේ මේ ඊවලෙන් කතා කරන්නේ මොන පාඩමේද? පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. පාරිභෝගිකයාගේ හැසිරීම.
අපි අර කතා කරේ ග්ලූකෝස් කතාව. දුවගලා මැරතන් එක දුවලා ආපු මිනිහට ග්ලූකෝස් පළවෙනි හන්ද දුන්නා. උපයෝගීතාවය 100යි. දෙවෙනි හන්ද දුන්නා නේ. කොහොම ඒකක ප්‍රමාණයේ ක්‍රමයෙන් ක්වොන්ටිටි එක වැඩි කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ අමතර ඒකකයකින් ලැබෙන උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. භාණ්ඩ ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? භාණ්ඩ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙගෙන යනකොට පාරිභෝගිකයාට ලැබෙන මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? කියන්න බලන්න. කියන්න මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙයි. වැඩි වෙන වේගයෙන් වැඩි න්‍යායවල් ටික හරියට කියවන්න ඕනේ. මේ ඔය හීන ටෝටල් රෙවනිව් එක මුළු ආදායම කොහොමද වෙනස් වෙන්නේ කියන එක නිෂ්පාදන න්‍යාය තියෙන්නේ. හරි මේකේ මුළු දැන් අර අපි යන්දානේ ක්‍රමේ ටෝටල් එක අඩුවන වේගයෙන් වැඩි වෙලා උපරිම වෙලා පහළ යනවා T නේද? ආර්ථික පරිභෝජන නැමියාව මොකද්ද මේක අහන න්‍යාය මට හිනවන ආර්ථික උපයෝගිතාවය. ඔව් අමතර එකකින් ලැබෙන එක උපරිම වෙනවා මුළු ඵලදාව උපරිම වෙන අවස්ථාවේ. මේ මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාවය බිඳුව. ඊළඟ මුළු උපයෝගීතාවය පල්ලෙහා යන්න ගියාම ආන්තික උපයෝගීතාවය ඍණ. අර 9 වෙනි ඒකකය දක්වා පරිභෝජනය කරනකම් චුට්ටක් හරි ඔය උපයෝගීතාවයක් තිබ්බා. 10 වෙනි එක පරිභෝජනය කරපුවා වමනේ දාන්න ගත්තා. කබරේ දානවා කිව්වම. එහෙනම් මුළු උපයෝගීතාවය ආන්තික උපයෝගීතා න්‍යාය කියලා කියන්නේ අමතර එක් ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය ක්‍රමයෙන් ඊන වෙනවා. මම මේවා විස්තර කරේ මේ අපහු මතක් වෙන්න ඒවා ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ මොකද්ද? කිසියම් පාරිභෝගිකයේ කිසියම් භාණ්ඩයක් නොකඩවා එක දිගට. මේ වචන තියෙනවා නම් හොඳයි. ඒකෝ අපි දන්නවා ඔයාලා ඒක දන්නවා කියලා. මම හිතන අර කිව්වනේ නොකඩවා එක දිගට සමජාතීය භාණ්ඩයක් වර්ණයෙන් ගුණයෙන් හැඩයෙන් සමාන මතකද අර කිව්ව මං සියඹලා ටොපි නම් සියඹලා ටොපිමයි කියලා. ඒ වගේ වර්ණයෙන් ගුණයෙන් හැඩයෙන් සමාන භාණ්ඩයක් නොකඩවා එක දිගට අකණ්ඩව සම්පතිකව පරිභෝජනය කිරීමේදී අමතර එක් ඒකකයක් පරිභෝජනය කිරීමෙන් මුළු උපයෝගීතාවයට අලුතුන් එකතු වෙන ප්‍රමාණය ක්‍රමයෙන් හීන වෙනවා. එහෙම නැත්නම් අමතර එක් ඒකකයක් පරිභෝජනය කිරීමෙන් මුළු උපයෝගීතාවයට එකතු වෙන මේ අමතර ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් හීන වීම අපි කියනවා හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය කියලා. පැහැදිලිද? හරි. ඒක තමයි ඒකට ලියවෙන්න ඕනේ. ওই විස්තර ඉතින් තේරෙනවා මම කියන්නේ ඔයාලා ලියනකොට චුට්ටක් හැඩ දාලා ලියන්න ඔක්කොම කියලා දීලානේ තියෙන්නේ. නේ වෙලා ගන්නත් එපා. පැහැදිලිව ලියන්න ඕන. නමුත් ඔය හැඩ දාලා ලියන්න ඕන තරම් වෙලා ඇති. මොකද අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. මේකටත් 5ක්වත් යන්නේ නැහැ ඇත්තට. නේද?
ඔන්න ඕක තමයි හීනවන ආන්තික උපයෝගීතාවයෙන් එන්නේ. ඊට පස්සේ පූර්ණ තරකාරී වෙළඳපොළක තාර්කිකව කටයුතු කරන පාරිභෝගිකයෝ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය වෙළඳපොළක ආයතනයක නෙවෙයි. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක පූර්ණ තරකාරී වෙළඳපොළක කටයුතු කරන එක්කෙනෙක්ගේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය මේක. මේක මේ ප්‍රශ්නේ සමහරට ඔයාලට තේරෙයි මේ ඒක වෙනම දහන්නේ කියලා. ඒ වෙනම නෙමෙයි අහන්නේ ඈ. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයේ ස්වරූපය මෙහිදී නිර්ණය කරන මෙමගින් නිර්ණය කරන්නේ කෙසේද කියලා තමයි. ඒ ට්‍රාන්ස්ලේෂන් එකේ වරක් දකින්න දෙයක් මෙමගින් කොහොමද නිරූපණය වන්නේ කියලා. එහෙනම් උදාහරණ මේ තියෙන්නේ MU ආන්තික උපයෝගිතා වක්‍රය. මේ තියෙන D වක්‍රය. ඒක මෙතනයි වක්‍රය. නේද? මේකේ කියවෙන්නේ x සහ y භාණ්ඩ දෙකක්. නේද? මේ x භාණ්ඩයෙන් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි කරනකොට දැන් මේක ලියවෙන්න ඕනේ මෙහෙම. භාණ්ඩ ඒකක ප්‍රමාණය ඔයාලට මතකද දන්නේ පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ mu සමානයි p වෙලාවට. ආන්තික භාණ්ඩයෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය භාණ්ඩයේ මිලට සමාන වන තැනේදී තමයි පාරිභෝගිකයා සමතුලිත වෙනවා කියලා මම කිව්වා. මතකද ඒවා? අර mu සමානයි p. mu විශාලයි p නම් තව භාණ්ඩ මිල භාණ්ඩ ගන්නවා මිනිස්සු. mu උඩයි p නම් භාණ්ඩ ගන්න ප්‍රමාණය එහෙම නැත්නම් පරිභෝජනය කරන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරනවා. නේද? එහෙනම් භාණ්ඩ ඒකක ප්‍රමාණය වැඩි වෙන්න ඒ සඳහා ගෙවීමට කැමති මිල පාරිභෝගිකයා අඩු කරනවා. මතකද මම අර කිව්වා දොඩම් ගොඩකුයි අඹ ගොඩකුයි. දොඩම් ගොඩේ දොඩම් වැඩි වෙන්න දොඩම් සඳහා කරන්න දොඩම් ගෙඩියකට ගෙවන්න කැමති මිල. එහෙම නැත්නම් ඒ දොඩම් ගෙඩියක් තව කෙනෙකුට දෙන්න තියෙන කැමැත්ත වැඩි අඩුයි. කැමැත්ත වැඩි නමුත් මිල අඩුයි. දොඩම් ගොඩ මේ පැත්තේ දොඩම් නම් තියෙන දොඩම් එහෙම වැඩි වෙන්න මෙහාට වැඩි වෙන්න යාගේ කැමැත්ත මේක මෙහෙම වැඩි වෙන්න එයාගේ කැමැත්ත මොකද වෙන්නේ මේ බලන්න මේ ගෙවන්න කැමැත්ත අඩුයි මෙහාට යන වැඩි වෙන්න එහෙනම් පරිභෝජනය කරන එක ප්‍රමාණය වැඩි වෙන්න ඒ වෙනුවෙන් එයා ගෙවන්න කැමති මිල අඩු වෙනවා ඒකෝට එහෙමනම් ඉල්ලුම් වක්‍රයෙන් කියවෙන්නේ ඒක නේද කිසියම් භාණ්ඩයකින් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි වෙන්න ඒ වෙනුවෙන් ගෙවන්න වැඩි වෙනකොට භාණ්ඩයේ මිල ක්‍රමයෙන් අඩු වෙනවා කියන. මේක රූප සටහනකින් මම දුන්නා ඔයාලට මෙහෙම ඊතල ගහලා. ඒක බලන්න අර. ඒ කියන්නේ මේකේ මාතෘකාව ඇත්තේ සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම කියන එක. ඒක සුද්ධ බලන්න. හරිද? එහෙනම් ඒ අනුව ගත්තාම භාණ්ඩේ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට ඒ සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක තිරසක්ෂයෙන් භාණ්ඩේ ප්‍රමාණය සහ සිරසක්ෂයෙන් මිල තියෙන වෙනත් තලයකට මාරු කරපුවාම අපිට හැඟෙන්නේ භාණ්ඩ ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට ඒ සඳහා ගෙවන මිල ක්‍රමයෙන් අඩු වෙන බවයි. Q1 Q2 Q3 ආකාරයෙන් ප්‍රමාණය වැඩි කරනකොට මෙහෙම මිල අඩු වෙනවා. එහෙනම් ඒ නිසා ආන්තික උපයෝගීතා වක්‍රය මගින් පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය මේ ආකාරයට ව්‍යුත්පන්න කළ හැකි නිසා පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉල්ලුම් වක්‍රයේ පිළිබිඹුවක් ආන්තික උපයෝගීතා න්‍යාය නැත්නම් ඊනෝන ආන්තික උපයෝගීතා වක්‍රයෙන් පිළිබිඹු වෙනවා කියලා ලියන්න. ඒක ඒ විදිහටම මම ලියලා දීලා තියෙනවා. ඔයාලා දැන් පැහැදිලි ඇති විභාගයට එනවා එහෙමම තියෙනවා. මේ තාර දැම්මම වගේ ඔයාලට ඒවා මතකද කියන එකේ පොඩි ගැටලුවක් මට අද ලියුවාකින් ආවා හැබැයි. ඔයාලා දාපු කමෙන්ට් වලින් අමක් නැහැ. දැන් තාම පාඩම් කරලා නැහැ නේද? විභාගේ දන්නවනේ නොවැම්බර්ද කොහෙද තියෙනවා කියලා මට ආරංචි ආවේ. රයිට් ඊළඟ ප්‍රශ්න ලියාගෙන ඒකේ තුන්වෙනි කොටස ආදායන් ඉල්ලුම් නම්‍යතාවයේ අර්ථ දක්වන්න. ඊළඟ කොටස ආදායන් ඉල්ලුම් නම්‍යතාවයේ අර්ථ දක්වන්න.
ඒකටම කියනවා සුකෝපභෝගී භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අතර සුකෝපභෝගී භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අතර ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වෙනස් වන්නේ කෙසේද? ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වෙනස් වන්නේ කෙසේද? හරි. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් කරන ඉල්ලුම් මේ ඉල්ලුම් දක්වන ප්‍රතිචාරය. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම ආදායමේ ප්‍රතිශතක වෙනසින් තමයි මේක අපි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හොයන්නේ. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ නම්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? මම වෙච්චර හොඳට කරා. ස්වායත්ත විචල්්‍යයේ වෙනස් වීමට අනුව පරායත්ත විචල්්‍යය වෙනස් වීමේ තරම. ගංගක ජල මට්ටමයි වර්ෂාවයි ආරම්භ කරා මතකද? මතක ඇති. රිවිෂන් එක වගේ දැන් මේක යන්නේ පාඩම එක. හැමදාම කරන්න බෑ අපිට තව පාඩම් කරන්න තියෙනවා. හරිද? එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියවේ ස්වායත්ත විචල්්‍ය වෙනුවට මිල දැම්මා, පරායත්ත විචල්්‍ය වෙනුවට ඉල්ලුම් ප්‍රමාණය දැම්මා. දැන් වාක්‍ය කොහොමද ඉන්නේ? මිල වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවයේ තරම තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය. දැන් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ස්වායත්ත විචල්්‍ය මොකද්ද? ආදායම වෙනස් වීමට සාපේක්ෂව ඉල්ලුම වෙනස් වීම. ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි ඉල්ලුම වෙනස් වීම දක්වන ප්‍රතිචාරයේ තරම තමයි අපි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඒ ගණනය කරනු ලබන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදනවා ආදායමේ ප්‍රතිශතක වෙනස. එච්චරයි. හරි ලේසිනේ. ලේසි වැඩිනේ. ඒ 2014 යා. ඊට පස්සේ ඒ කැල්ල හරි. ඒක තව කැල්ලක් කියනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සුකෝපභෝගී භාණ්ඩ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අතර ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වෙනස් වන්නේ කෙසේද? ආදායම් ඉල්ලුම් නම්‍යතාවය එකට වඩා අඩු වෙන්නේ. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩුයි. ඒ කියන්නේ මොකද්ද? ආදායම වෙනස් වෙනවට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩු මොන වගේද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩු මොන භාණ්ඩවලද? කියන්න බලන්න. ආදායම් ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩු මොන භාණ්ඩවලද? කියන්න පුතේ. yes හරි. කෙනෙක් කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල. ඇයි? ආදායම ගොඩාක් කොච්චර වෙනස් වුණත් ලුණු වැඩිපුර කනවා. බෙහෙත් වැඩිපුර බොනවා. ඈ නේ. වත් පිඟ හතරක් කනවද නේ? එහෙනම් ආදායම වෙනස් වෙනවට වඩා අඩු වෙකින් තමයි. එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවය එකට වඩා වැඩි මොන වගේද? ආදායම වෙනස් වෙනවට වඩා වැඩි වේගයකින් වැඩි වෙන්නේ සුකෝපභෝගී භාණ්ඩ. එකට වඩා වැඩි. ආදායම වෙනස් වෙනවට වඩා වැඩි වේගයකින් වාහන සඳහා ඉල්ලුම සුකෝපභෝගී භාණ්ඩ. එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ මත මේ භාණ්ඩ වර්ග දෙක කොහොමයි වර්ගීකරණය? එච්චරයි ලියන්න තියෙන්නේ. ඒවා ගැන විස්තර ඉතින් ගොඩක් කතා කරා කියනකොට වෙලාව නැහැ නේ. ඊළඟ කොටස මිල විශේෂණය. මිල විශේෂණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කුමන වාතාවරණයක් තුල මිල විශේෂණය
කුමන වාතාවරණයක් තුල මිල විශේෂණය ලාභදායී ලෙස යොදාගත හැකිද? කුමන වාතාවරණයක් තුල මිල විශේෂණය ලාභදායී ලෙස යොදාගත හැකිද? මොකද්ද මිල විශේෂණය කියලා කියන්නේ? මොකද්ද මිල විශේෂණය? ගිය සතියේදී කොහෙද නේද කරේ මම? මිල විශේෂණය ගැන අර ලොකු රූප සටහනක් එහෙම නැද්ද? ඒවා අඳින්න මේ වගේ ප්‍රශ්නයකට ඇඳපු අය ඉන්නවා. නමුත් අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට විස්තර කරන්න නැහැ. මිල විශේෂණය කියලා කියන්නේ ස්ථාවර පිරිවැයක් යටතේ. ඒ කියන්නේ එකම පිරිවැයක් යටතේ. මතකද අර මම ජර්සි හැදුවා. රුපියල් 100යි එක ජර්සියකට ගියේ කියලා කිව්වේ අර කතාවක්. මෙහෙම ජර්සියක් එහෙම එන්න මතක නැද්ද? දන්නේ මේක නුවරඑළිය මෙච්චරයි, යාපනයේ මෙච්චරයි, කොළඹ මෙච්චරයි, නුවර මෙච්චරයි කියලා. ඒ කතාවනේ මේ. සමාන පිරිවැයකට හදන භාණ්ඩයක් විවිධ වෙළඳපළවල් වල විවිධ මිල ගණන් යටතේ අලෙවිකරන එක තමයි අපි බේසිකලි මූලික වශයෙන් මිල විශේෂණය කරනවා කියලා කිව්වේ. හරිද? මොන වෙළඳපොළකද? ඒකාධිකාරී වෙළඳපොළක එක පිරිවැයක් යටතේ හදපු භාණ්ඩයක් විවිධ වෙළඳපොළවල් වල විවිධ මිල ගණන් වලට අලෙවි කරනවා. මොනවා පදනම් කරගෙනද? ලාභය උපරිම කර ගැනීම. සාමාන්‍යයෙන් මේ හැම වෙළඳපොළේම 100 ගානේ විකුණුනොත් 400යි ලැබෙන. නමුත් මේ වෙළඳපොළවල් අතරේ 100ට 150ට 125ට 110ට ආදී වශයෙන් මිල විශේෂණයක් කරලා අලෙවි කිරීම තමයි අපි මේ එකම පිරිවැයකට හදපු භාණ්ඩයක් අපි කියන්නේ මිල විශේෂණය කියලා මූලික වශයෙන්. මේකේ ෆස්ට් ස්ටේජ් සෙකන්ඩ් ස්ටේජ් එහෙම තියෙනවා. එච්චර ඕනේ නැහැ ඔයාලට. එහෙමනම් එහෙම කරන්නේ ඇයි? ලාභය තව තවත් වර්ධනය කර ගැනීම සඳහා. ඒ ඔච්චරයි මිල විශේෂණය. ඒක ඕන අර රූප සටහනේ ඔප්පු කරලා දක්වන්න පුළුවන්. මේක ඊළඟ කොටස මොකක්ද අහන්නේ? ප්‍රශ්නෙත් නෑ. කුමන වාතාවරණය තුළ මිල විශේෂණය ලාභදායී ලෙස යොදාගත හැකිද? ඇත්තටම මේ වෙළඳපොළවල් වල එක එක වෙළඳපොළේ නම්‍යතාවය පදනම් කරගෙන අපිට මේක ලාභදායී ලෙස යොදාගත හැකි. අනිත් එක තමයි මේ මිල විශේෂණය කරනකොට අපි කොන්දේසි දෙක තුනක් කතා කරා. අන්න ඒ ටික තමයි මෙතෙන්දි කියවෙන්න ඕන. මොකද මේ වෙළඳපොළවල් අතර ඉන්න පාරිභෝගිකයන්ගේ අදහස් වුවමාරු වෙන්නේ නැහැ. ඇයි වුවමාරු වුණොත් අනේ අපි මටත් දෙකක් ගන්නින් ඔහෙන් කියනවනේ. දැන් නුවරඑළිය ජර්සියක් 250යි කොළඹ 150යි නම් මොකද කියන්නේ අපි මටත් එක්ක දෙකක් ඔහෙන් ගන්නින් කියලා. නේ? පරස්පර ජාවාරම් තත්ත්වයක් ඇති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැති තත්ත්වයක් සහ මේ භාණ්ඩයේ මිල අඩු වෙළඳපොළේ මිලට ප්‍රවාහන සහ අනිකුත් පිරිවැය එකතු කරන් පස්සේ මිල වැඩි වෙළඳපොළේ මිලට වඩා අඩු ගාණක් වෙන්න බෑ. ඒ කියලා කියන්නේ මිල අඩු වෙළඳපොළ කොළඹ රුපියල් 150 නම් නුවරඑළිය 300 නම් මේකට ප්‍රවාහන පිරිවැය 50යි අනිකුත් 50යි එකතු කරොත් මේක 250යි වෙන්නේ නේද? එහෙම වෙන්න බෑ. නුවරඑළිය 300යි මෙහෙ 250යි නම් තවත් 50ක් ලාභයි මේ ඔක්කොම පිරිවැය ගියන් පස්සේ. එහෙනම් මිනිස්සු කරන්නේ කොළඹෙන් අරන් නුවරඑළිය. එතකොට මිල විශේෂණය මාත් වෙනවා. හරි. හරියන්නේ නැහැ. එහෙනම් ඒකින්ද මිල විශේෂණයේදී මේ වෙළඳපොළවල් දෙක අඩු වෙළඳපොළෙන් භාණ්ඩ අරන් ඒකට ප්‍රවාහන සහ අනිකුත් වියදම් එකතු කරන් පස්සේ වැඩි වෙළඳපොළේ මිලට වඩා අඩු වෙන්න බෑ. එහෙම තත්ත්වයක් යටතේ මිල විශේෂණයේ යටතේ ලාභය එහෙම නැත්නම් සාර්ථකත්වය ළඟා කරගත හැකි. ඔච්චරයි ප්‍රශ්නේ උත්තරේ. මේ ප්‍රශ්න දෙකෙන් ලකුණු 35ක් ගන්න පුළුවන්ද? ඔව්ද බැයිද? මේ ප්‍රශ්න දෙකට ලකුණු 35ක් ගන්න බැයිද? ලකුණු 40යිනේ ඔක්කොම. මම අහන්නේ 35ක් ගන්න බැයිද කියලා. පුළුවන්ද බැයිද 35ක් ගන්න? කියන්නකෝ අනේ කවුරු හරි. ලකුණු 35ක් ගන්න පුළුවන් නේද පුතේ මේ ප්‍රශ්න දෙකට? බෑ.
මොකද නිකන් බෑ වගේ ඉන්නේ. නැත්තම් දොයියද දන්නේ නැහැ කට්ටිය. කට්ටිය අයින් වෙලා ගිහලා මොකද පොඩි පාඩම් නෙමෙයි වනේ අපි ඕවා දන්නවා කියලා. ඔහේ කියයි. නේ ඉන්න කට්ටිය කියන්න පුළුවන් ලකුණු 35ක් ගන්න මේ ප්‍රශ්න දෙකට. පේපර් මාකින් මමත් ඉන්නවා පුතේ මං අහන්නේ පුළුවන්ද කියලා. එස් නේද? ඔව්. මමත් හිතන්නේ පුළුවන් මොකද කවුරු බැලුවත් එහෙම ඩිස්ක්‍රිමිනේෂන් එකක් එන්නේ නැහැ මාකි ස්කීම් එකක් තියෙනවානේ. ඒ විදිහට තමයි බලන්නේ මේ ඔය ප්‍රශ්න වලට ওই උත්තර ටික තමයි අපි අදට උතරින් නතර කරමු මේ ප්‍රශ්න ඉතින් පුළුවන් වෙලාවට කතා කරමු ඔය සූක්ෂම ආර්ථික විද්‍යාවේ පාඩම් දෙකකින් ආපු ප්‍රශ්න දෙකක් කතා කරේ අපි තව ඉස්සරහදී බලමු තවත් පාඩම් වලින් කතා කරන්න වෙලා තියෙන හැටියට ලබන සතියේ ජාතික ආදායම පොත බලන්න අර ඔයාලගේ ගණනය කිරීමේ ලෙවල් වල කරපුවා පොඩ්ඩක් බලන්න ඒව මම කරන්නේ නැහැ ඇත්තටම තියරිය කොහොමද මේ ආදායම වියදම සහ නිෂ්පාදන ක්‍රමය යටතේ සම්බන්ධ වෙන්නේ කියන චුට්ට විතරමයි කරන්නේ ඒ චුට්ට කරලා අපි ISLM වලට යනවා එතන ඒ පදනම අරගෙන දැන් සාර්ව ආර්ථික කළමනාකරණය ගැන අද කතා කරපු නිසා ඒ පාඩම ටිකක් අපි ප්‍රශ්න කරන එක ගොඩක් හොඳ වුණාට වෙලාව තමයි පුතේ ප්‍රශ්න ඔයාලා ඔන්ලයින් ඉන්නත් ඉඳන් මෙතන පැය භාගයක් අඩුත් වෙනවා පැය දෙකමාරක් කරනවනේ අපි මෙහෙ කරොත් එතකොට අපි බලමු විභාගයටත් කල් තියාගෙන කොහොමද සිලබස් එක ඉවර වෙනකන් කරලා අපි ප්‍රශ්න කරමු ඒකේ ගැටලුවක් නැහැ බලන්නම් මම හැමදාම එක ප්‍රශ්නයක් හරි කරන්න මොකද සමහර ප්‍රශ්නයක් කරන්න පැයක් විතර යනවා ගණන් හදන්න ගියාම මෙතන වෙලා යනවනේ මම ඒ ගණන් ඔය මේකට ගන්නේ නැතුව තමයි අද කතා කරේ පේපර් ටික අරන් ඔයාලා ගණන් හදන්න ගෙදරදී හැම අවුරුද්දෙම ගණන් දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා එකක් නම් ISLM ගාන හැමදාම ඕවිට ඇවිල්ලා තියෙනවා ඒක තාම අපි පාඩම් කරේ නැති නිසා දැනට බෑ තව සති දෙකක් යනකොට අපි කරනවා ජාතික ආදායම එක දවසින් කොහොම හරි ඉවර කරන්න බලනවා එකකින් හෝ දෙකකින් ඊටාම කෙටියෙන් කරලා දවස් 3ක්වත් සති 3ක්වත් යනවා ISLM වලටත් ඉතා කෙටියෙන් කරත් එතකොට ඉතින් විභාගෙට කිට්ටු වෙන්නේ තව පාඩම් ගොඩක් තියෙනවා ඒ රාජ්‍ය මූල්‍ය කරන්නත් තියෙනවා දල වශයෙන් හෝ ජාත්‍යන්තර වෙළඳාම් කරන්නත් ඕනේ සංවර්ධන ආර්ථික විද්‍යාවත් සමහර වෙලාවට පොඩ්ඩක් කරන්න ඕනේ එහෙම බලපුවාම තව ගොඩාක් පාඩම් තියෙනවා බලමු අපි පුළුවන් විදිහට ප්‍රශ්නත් කරමු ඈ රයිට් එහෙනම් බොහොම ස්තුතියි